තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම අපි ජීවත් වෙන්නේ භෞතික වශයෙන් දියුණුව අනවරතව හොයාගෙන යන සමාජයක. දැන් සාමාන්‍යයෙන් භෞතිකව මිනිස්සු දියුණුව හොයාගෙන යනකොට මිනිස්සුන්ට මේ අධ්‍යාත්මික දියුණුව කියන කාරණය තරමක අමතක වීමක් සිද්ධ වෙනවා. මේක සාමාන්‍යයි. ඕනෑම භෞතික දියුණුව හොයන මිනිසෙක් ඇතුලේ අධ්‍යාත්මික චින්තනය යම් පසුබෑමකට ලක් වෙනවා. එහෙම කිව්වාට එහෙම අධ්‍යාත්මික දියුණුව සහ භෞතික දියුණුව දෙකම සමබරව පවත්වා ගන්නට උත්සාහ කරන සමාජයක් අපි අපේක්ෂා කරනවා. එහෙම මිනිස්සු නැතුවම නෙවෙයි. ඉතින් අධ්‍යාත්මික දියුණුව එක්ක ජීවත් වෙන්න උත්සාහ කරන ජන සමාජයක් ඇති කරන්න උපාසක උපාසිකාවන්ගේ වගකීම් සහගත බව අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුහාමුදුරුවෝ විවිධ සූත්‍ර දේශනානුගතව අපිට මේ උපාසකයා කියන්නේ කවුද, උපාසිකාව කියන්නේ කවුද කියලා ඊටාම මනා ලෙස පැහැදිලි කරලා දීලා තියෙනවා. මමත් උපාසකයෙක් වෙන්නේ කොහොමද? මගේ උපාසකයෙක් වෙන්න අවශ්‍ය කරන ගුණ තිබෙනවද? එහෙම නැත්නම් මම උපාසක බවින් මිදෙන්න ඕන දේවල්ද? එහෙම නැත්නම් මම උපාසකයෙක් නොවි ඉන්න හේතුව මොකක්ද? මේ ආදී වූ කාරණාවන් අද කාලීනව පැහැදිලි කර ගැනීම තමයි අද සාකච්ඡාවේ අරමුණ බවට පත්වන්නේ. උපාසක රත්නයක් වෙන්නේ කොහොමද? උපාසක පද්මයක් වගේ බැබලෙන්නේ කොහොමද? ඒ නිසා අපි හැමෝටම ඊටාම වැදගත් මේ කතා බහට අහුම්කන් දීම. ධම්මසාරති වැඩසටහනට වෙනදා මෙන්ම වැඩමවා වදාළ ආරණිකේතනය කියන සංකල්පය අපේ රටට නිර්මාණය කරපු හොමාගම හබරකඩ පිහිටා තිබෙන ආරණිකේතනේ වගේම රට පුරාම ආරණිකේතන සංකල්පයක් නිර්මාණය කරලා ඒ හරහා අනාගතයට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බිහි කරන්න අපිට මඟ පෙන්වන ආචාර්ය පූජ්‍යපාද මාවර්ලේ බද්දිය ස්වාමීන් වහන්සේ සාදුකාර පවත්වමින් নমස්කාර පූජා පෙරදරිව පාදාභිවන්දනයෙන් යුතුව පිළිගන්නට යෙදෙනවා අද ධම්මසාරති සාකච්ඡාවට. හඳුරන්නේ මේ අපි මාතෘකාවට ප්‍රවේශය හදාගමු. දැන් බුදුදහම ගැන ඉගෙන ගන්න පුංචිම කාලේ දහම් පාසල් ගිහිල්ලා අපි ඉගෙන ගන්නකොට අපිට මේ මුලින්ම කියනවා දේවාචික උපාසකයෝ ගැන. එතකොට තේවාචික උපාසකයෝ ගැන අපි ඉගෙන ගන්නවා. දැන් මේ මම හිතනවා මේ උපාසක කියන සංකල්පය මෙතන උපාසකයේ උපාසිකාව පිළිබඳව කතා කරන්න අපිට මෙතන ඊටාම හොඳ ආරම්භයක් ලබා ගන්න පුළුවන් කියලා හඳුරනවා. තෙරුවන් සරණයි වජිර. අද අපේ මේ සාකච්ඡාව ඊටාම වටින සාකච්ඡාවක් බවට පත් වෙයි කියලා මම ආරම්භයේදීම විශ්වාස කරනවා. මොකද හේතුව බෞද්ධයන් තමන් සිටින තන සහ සිටිය යුතු සාවරයන් පිළිබඳව යම්කිසි ආකාරයක අවබෝධයක් සොයමින් ඉන්න කාලයක්. ඒ නිසා මේ උපාසක භාවය සහ උපාසිකා භාවය සම්බන්ධ තථාගත ඉගැන්වීම් පිළිබඳව යම්කිසි ආකාරයකට අපි අද මේ දේශනාවේදී අවධානයක් යොමු කිරීම අතිශයින් වැදගත් වෙනවා. ඔබ කිව්වා වගේ බුදුදහමේ පළමුවෙන්ම හම්බ වෙන්නේ ද්වේවාචික උපාසකවරු ගැන බෞද්ධ සාහිත්‍යයේ අපිට ඉගැන්වීමක් හම්බ වෙනවා. ඒ තපස්සු බල්ලුක කියලා වෙලෙන්දෝ දෙන්නෙක් ගැන. ඔවුන් ලංකාවට පැමුණුණු බවත් තිරියාය මයංගනයේ ආදී ස්ථානවල තථාගතයන් වහන්සේගේ මේ කේස ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයන් හැදුවේ ඔවුන්ය කියන ඓතිහාසික කාරණා තියෙනවා. එතන මේ ද්වේවාචික උපාසකවරු කියලා කිව්වේ ඒ වෙනකොට මහා සංඝරත්නය කියලා කොටසක් වැඩ හිටියේ නැහැ. බුදුහාමුදුරුවෝ පහළ වෙලා හිටියා. බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තු ධර්මයේ තිබුණා. එතකොට ඒ තපස්සු බල්ලුක කියන දෙදෙනා සරණ ගියේ. ඒ කියන්නේ අනුගමනය කරන්න පටන් ගත්තේ. සරණ යනවා කියන්නේ වජිර අනුගමනය කරනවා කියන එකනේ. අනුගමනය කරන්න පටන් ගත්තේ ඇත්තටම කිව්වොත් භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේ සද්ධර්මයයි. එතකොට ද්වේවාචික උපාසකවරු කියලා ඔවුන් හැඳින්වුවා.
පසුව යස කුල පුත්‍රයා ඔහුගේ මව්පියන් සහ ඒ කණ්ඩායම තමයි තෙරුවන් සරණ යන්නේ. මොකද හේතුව ඒ වෙනකොට පස්වග භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරලා කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ සෝතාපන්න ඵලයටපත් වෙලා උතුම් ආර්ය මාර්ගයේ සාවර වෙලා ඊට අමතරව පංචවග්ගීය භික්ෂූන් තථාගතයන් වහන්සේ සරණ ගිහිල්ලා ප්‍රවෘජාව ලබාගෙන වැඩ හිටියා. එතකොට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියා, සද්ධර්මයේ තිබුණා, උතුම් මහා සංඝ රත්නය හිටියා. එතකොට අන්න ඒ කියපු තුනුරුවන් නැත්තම් තෙරුවන් සරණ ගියපු නිසා අනුගමනය කරන්න පිරිස පටන් ගත්තු නිසා අන්න ඒ පිරිස තමයි තෙරුවන් සරණ ගිය උපාසකවරු කියලා කිව්වේ. ඇත්තටම වජිර බුදු ශාසනයේ උපාසක සහ උපාසිකා භාවය පිළිගන්න අවම කොන්දේසිය තමයි එයා තුනුරුවන් අනුගමනය කරන තුනුරුවන් සරණ ගියපු කෙනෙකු බවට පත්වීම. ඒකනේ වජිර අපි පංචශීල සමාදානයට කලින් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. මම භාගවතුන් වහන්සේ අනුගමනය කරනවා, මම සද්ධර්මය අනුගමනය කරනවා, මම උතුම් ආර්ය මහා සංඝ රත්නය අනුගමනය කරනවා. ඒක අපේ මේ උතුම් මඟ පෙන්වීම කරපු උතුම් ගුරුවරයා තමයි මම පළමුවෙන්ම අනුගමනය කරන්නේ. උන්වහන්සේ ජීවමානව තිබෙන්නේ සද්ධර්මය. ඒ සද්ධර්මයේ මම අනුගමනය කරනවා. ඊළඟට ඒ සද්ධර්මයේ පුහුණු වෙලා යම්කිසි උත්තමයෙක් උතුම් ප්‍රතිපදාවක් වඩලා ප්‍රතිඵල ලබාගෙන දුකින් නිවුණද ඒ උත්තමියොත් මම අනුගමනය කරනවා. එතකොට සංඝං සරණං කියනකොට මූලිකම අදහස වන්නේ ඒක. එතකොට අද පුහුණු වෙන පිරිසත් සංඝ රත්නයේ විදියට පිළිගන්නවා. එතකොට මේ කියන සංඝ කිව්වම තව අයිති භික්ෂුණීන් වහන්සේලාත් අයිති. දැන් මේ වස් කාලේනේ වජිර. වස් කාලේ. එතකොට වස් කාලේ කටින චීවර පූජා කරනවා මේ කටින චීවර මාසේ. එතකොට ඔබ අහන් විඳලා ඇති වාක්‍යයක් කියනවා අර කටින චීවරය සංඝසතු කරද්දී ඉමං කටින දුස්සං නැත්තම් ඉමං කටින චීවරං සංගස්ස දේම කියලානේ කියන්නේ. බික්කු සංගස්ස කියන්නේ. බික්කු සංගස්ස කිව්වොත් භික්ෂු සංඝයා. සංඝ කියන වචනේ පොදුවේ පාවිච්චි කරලා එතකොට භික්ෂුණී සංඝයාත් අයිති කරනවා. එහෙමයි. ඒක එතන තියෙන්නේ සංගස්ස දේම කියනකොට ඒක පොදු තැනකට ගේනවා. මම මෙතන සංඝ රත්නය සංඝරුවන කිව්වම බික්ඛු කියන අර්ථයෙන් විතරක් නෙමෙයි කියන්නේ. භික්ෂුණීලා කියන මෙහෙණින් වහන්සේලා ඒ කොටසටමයි සංඝං සරණං ගච්ඡාමි කියනකොට. සංඝ රත්නය කියනකොට. එතකොට ඔන්න ඔය තුනුරුවන් යම්කිසි කෙනෙක් අනුගමනය කරනවා නම් භාග්‍යවතුන් වහන්සේත් උන්වහන්සේගේ ධර්මයක් උන්වහන්සේගේ ධර්මය අනුගමනය කරලා උතුම් විමුක්තියටපත් වෙච්ච පිරිස සහ විමුක්තියටපත් වෙන වීරිය කරන පිරිස කියන මේ උත්තම පිරිස තුනුරුවන් ලෙස අපි අඳුන ගන්නවා. තුනුරුවන් යම්කිසි කෙනෙක් අනුගමනය කරනවා නම් එයා තමයි උපාසක හෝ උපාසිකා කියලා කිව්වේ. බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සංඝ සරණ ගිය යමෙක් වෙත්නම් ඔහු තුනුරුවන් සරණ ගිය කෙනෙක්. ඊළඟට බුදුන් හෝ ධර්මයේ විතරක් සරණ ගියා නම් ඔහු ද්වේවාචික උපාසකවරයෙක්, උපාසිකාවක් කියලා තමයි කියන්නේ. අපේ තථාගත ශාසනයේ උපාසක භාවය සහ උපාසිකා භාවය අර්ථකථනය කරගන්නේ ඔය සීමාවින් නම් කියලා තමයි වචන මුලින්ම පැහැදිලි කරන්නේ. දැන් සංකල්පයක් විදිහට හඳුන්වන්නේ ඔය දේවාචික කියන අදහස තිබුණාට හැබැයි අපි බෞද්ධ සමාජය තුළ මේ තුනුරුවන් සරණ ගියපු උපාසකයා වහන්සේ ඊටාම නිවැරදිව අපිට පෙන්වලා දීපු විදිහට මේ උපාසකයෙක් කියලා පිළිගන්නවා. ඒකට දැන් තුනුරුවන් සරණ යාම අපි උපාසකයෙක් වීමට අවශ්‍ය කරන අවම සීමාව කියලා අපි සීමා ඉරක් හදාගත්තොත් එහෙම මේ ඒක තරමක් ගැඹුරින් අධ්‍යයනය කරන්න අපි උත්සාහ කළොත්
මේ උපාසකයා බැබලෙන්න අවශ්‍ය කරන කාරණාවන් ඒට අන්තර්ගත වෙනවා. දැන් අර අවම සුදුසුකමේ සිට අපි ඉදිරියට ගමන් කරනකොට ඒ දේවල් උපාසකයෙක්ගේ ආර්ය මාර්ගයට උදව් වෙන කාරණාවන් බවට පත් වෙනවා. එතකොට මේ අපි දැන් ශ්‍රද්ධාව කියන අදහස අරගෙන සාකච්ඡා කරොත් හාමුදුරනේ මේ ශ්‍රද්ධාව කොහොමද උපාසකෙක් බබලවන්නේ? උපාසකෙක්ට බබලෙන්න ශ්‍රද්ධාව කොහොමද උදව් වෙන්නේ? දැන් අපේ මේ ශාසනය තුළ ප්‍රතිඵලයක් ලබා ගන්නට හිතනවා නම් අඩුම උතුම් සෝතාපන්න ඵලයටවත් පත් වෙන්න හිතනවා නම් අපට වජිර පංච නීවරණ ධර්මයන් එනම් කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය සහ විචිකිච්ඡාව කියන මේ නීවරණ ධර්මයන් ප්‍රහීන කර ගැනීම, යටපත් කිරීම, දුර්වල කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා උපකාරක වන ප්‍රධානම ධර්මයක් තමයි ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධා චෛතසිකය දියුණු වෙනකොට වජිර අර පංච නීවරණ ධර්මයන් ප්‍රහීන කරගන්න එක විශාල ශක්තියක්, විශාල තල්ලුවක්, විශාල බලයක් ගොඩනගලා දෙනවා. මිලින්ද ප්‍රශ්නේ නාගසේන හාමුදුරුවන්ගෙන් මිලිඳු රජුරෝ අහනවා මේ ශ්‍රද්ධාව කොයි වගේ ගති ලක්ෂණ වලින් යුක්තද කියලා. ඊට පස්සේ නාගසේන හාමුදුරුවෝ මහරහතන් වහන්සේ නමක් උන්වහන්සේ මේ කියනවා ලක්ෂණ දෙකක් තියෙනවා, සම්ප්‍රසාදන ලක්ෂණය සහ සම්පක්ඛන්දන ලක්ෂණය කියලා මේ ශ්‍රද්ධාවේ. එතකොට වජිර ඒ සම්ප්‍රසාදන ලක්ෂණය තුල මේ පැහැදීම ඇති කරනවා කියලා කියනවා. ඒක උපමාවකිනුත් විස්තර කරනවා ලස්සන. දැන් සක්විති රජ කෙනෙකුට තියෙනවනේ වජිර මේ සප්තවිධ රත්නයක්. එයින් එකක් තමයි මාණික්‍ය රත්නය. දැන් සක්විති රජ කෙනෙක් තමන්ගේ චතුරංගනී සේනාවත් එක්ක දියපාරක් කරහා ගමන් කරන එකේ ඇලකින් ඈතර වෙනවා කියලා හිතනවා. ඉතින් චතුරංගනී සේනාවක්, ඇත් සේනාවක්, අශ්‍රේ සේනාවක්, රත සේනාවක්, පාබල සේනාවක් මේ ඇලක් කරහා ගමන් කරාට පස්සේ වචිත හිතාගන්නකෝ ඒ ඇල කොයි වගේ තත්වයකටපත් වෙනවද කියලා. එක තනිකර මඩ වගුරක් වෙනවනේ. මෙච්චර විශාල පිරිසක් ගමන් කරාට පස්සේ පිරිස එකොඩ වුණාට පස්සේ එතනින් සක්විති රජුරෝ කිව්වොත් මට පැන් පානය කරන්න ඕන. පැන් ටිකක් ගේන්න කියලා. එතකොට අර සේනාවේ ඉන්න ප්‍රධාන සෙනවියෝ කරනවා කියන්නේ නාගසේන හඳුරු කියනවා රජුරුවන්ගේ මාණික්‍ය රත්නය අරගෙන යනවා අර දිය කඳුර ගාවට. අර තමන් තරණය කරපු ඇල ගාවට ගිහිල්ලා මඩ වගුරක් වෙලා තිබෙන ඇලට ඒ මාණික්‍ය රත්නය දානවලු. ඊට පස්සේ ඒ මාණික්‍ය රත්නයේ තිබෙන ඒ මණිකේ තිබෙන බලගතුකම කොච්චරද කියනම නම් ඒ දිය කඳුර ඒ ජල කොටස පවිත්‍ර වෙන්න පටන් ගන්නවා. නාගසේන හඳුරෝ කියනවා අපේ හිත හරියට කිව්වොත් අපේ හිතේ තියෙන සිතුවිලි කාමච්ඡන්දය නිසා, ව්‍යාපාදය නිසා, තීන මිද්ද නිසා, උද්ධච්ච කුක්කුච්ච නිසා, විචිකිච්ඡාව නිසා හරියට අර චතුරංගනී සේනාව ගමන් කරපු ඇල වගේ බොර වෙලා මඩ වෙලා සම්පූර්ණයෙන්ම මේ අපිරිසිදු වෙලා තියෙන්නේ. හැබැයි ශ්‍රද්ධාව කියන මාණික්‍ය ඒකට අතුල් වුණාට පස්සේ ශ්‍රද්ධාව කියන මාණික්‍ය ඒ අපිරිසිදු තැනට ආවට පස්සේ මේ හිත පෑදෙන්න පටන් ගන්නවා. පහදින්න පටන් ගන්නවා. ඊටාම පවිත්‍ර වෙන්න පටන් ගන්නවා කියලා. එතකොට වජිර නිවන් මඟ සාධනය කරගන්න හිතන උපාසකවරයෙකුට බුදුන් අනුගමනය කරන, සද්ධර්මය අනුගමනය කරන, ආර්ය මහා සංඝරත්නය අනුගමනය කරන උපාසකවරයෙකුට තමන්ගේ సంతානය පවිත්‍ර කරගන්න,
ශ්‍රද්ධාව කියන චෛතසිකය ලබා දෙන ශක්තිය කොච්චරද කියලා තමයි උන්වහන්සේ උපමාවෙන් කියන්නේ. මහා මඩ වෙච්ච තැනක් පිරිසිදු දිය පොදක් බවට පත්කරන්න ශ්‍රද්ධාවට පුළුවන් වගේ මේ මාණිකයකට පුළුවන් වගේ අර අපිරිසිදු වෙච්ච සිතුවිලි සාමකාමී කරලා යටපත් කරලා දාලා ඊටාම පවිත්‍ර මනසක් අපට උදා කරලා දෙන්නේ ශ්‍රද්ධාව කියන චෛතසිකයෙන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම උපාසක උපාසිකාවන් තුනුරුවන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධව උතුම් සද්ධර්මයේ පිළිබඳව උතුම් ආර්ය මහා සංඝ රත්නය පිළිබඳව ශ්‍රද්ධාව කියන චෛතසිකය තියෙන්න ඕනේ. ඔය සම්පක්ඛන්දන ලක්ෂණයත් උපමාවකින් කියනවා. දැන් මහා වතුර වැස්සම කඳු වලට ඒවා ජලධාරා බවට පත් වෙලා පසුව එකතු වෙලා ඇවිල්ලා දෙගොඩ තලාගෙන ගලා යනවා මහා යෝධ ගංගා විදියට. ගැඹුර කියන්න බැරි තරම්. වතුර ජලකඳ කොච්චර ලොකුද කියලා කියන්න බැරි තරම් බොහෝ මිනිස්සු මේ ගඟ ගාවට වෙලා දෙපැත්තට වෙලා එතරට යන්න ගඟට බහිනවද නැද්ද ජීවිත විනාශ වෙයිද මොනවා වෙයිද කියලා බයෙන් ඉඳිති. නාගසේන හම්දුරෝ කියනවා එක්තරා පුරුෂයෝ කණ්ඩායමක් එකතු වෙලා හෝ කෙනෙක් එකතු වෙලා ලී කොට ටිකක් එකතු කරලා ඔරුවක් හෝ පාරුවක් හදාගෙන අර ගඟ තරණය කරනවා. අන්නේ තරණය කරන්න පාවිච්චි කරන ඒ සැඩපහර තරණය කරන්න පාවිච්චි කරන ඔරුව වගේ පාරුව වගේ තමයි මේ ශ්‍රද්ධා චෛතසිකය කියන එක. ඒ කියන්නේ ගලාගෙන යන මහා ඕගයන්ට එරෙහිව ගමන් කරන්න කාම ඕග භව ඕග ditthi ඕග මේ ඕගයන් තරණය කරන්න ඕග තරණ සූත්‍රෙත් මේ කතාව තියෙනවා. සද්ධාය තරති යෝගං සංයුත්ත නිකාය ඕග තරණ සූත්‍රේ තියෙනවා වචන ශ්‍රද්ධාව කියන ඒ පාරුව හදාගත්තට පස්සේ ශ්‍රද්ධාව කියන ඒ ඔරුව හදාගත්තට පස්සේ මහා සැඩපහරවල් තරණය කරන්න පුළුවන්. තවත් සරලව කිව්වොත් වජර තමන්ගේ ගුරුවරයා ගැනයි තමන්ගේ ගුරුවරයා කියලා දීපු මාර්ගය ගැනයි තමන්ගේ ගුරුවරයා කියලා දීපු පාර අනුගමනය කරලා ඒ ගුරුවරයා ලැබපු විමුක්තියම ලැබපු උතුම් පිරිස ගැනයි තියෙන කොන්ෆිඩන්ස් එක තමයි අපේ ගමනට අවශ්‍ය කරන ශක්තිය දෙන්නේ. ඒක තමයි වජර ඒ ඕගතරණ සූත්‍රය අපිට දෙන පණිවුඩය. අපිට ඒ ඕගය තරණය කරන්න අවශ්‍ය ශක්තිය, වීරිය, ධෛර්යය අපි නගා සිටුවන අපි තල්ලු කරන අපිට එතරට යන්න අවශ්‍ය කරන ජවය ලබා දෙන කාරණාව වෙන්නේ ශ්‍රද්ධාව කියන චෛතසිකය. විශ්වාසය. ඊටාම ගැඹුරු අවබෝධයෙන් යුක්ත පැහැදීම. තේරුම් අරගත්තු පැහැදීම. ඒක හොඳ උපාසකවරයෙකුගේ පදනමක්. උපාසිකාවකගේ පදනමක්. තථාගතයන් වහන්සේ ගැන, සද්ධර්මය ගැන, උතුම් ආර්යයන් වහන්සේලා ගැන පැහැදීමක් නැතුව වජිර උපාසක උපාසිකා භාවයේ උපරිම ඵල මේ ආත්මෙදී නෙලා ගන්න හම්බ වෙන්නේ නැහැ. උපාසක උපාසිකා භාවයේ උපරිම ඵලය නෙලා ගන්න නම් ආම ගැඹුරු අවබෝධයෙන් යුක්ත ශ්‍රද්ධාවක් අප තුල නිර්මාණය කරගත යුතු වෙනවා. දැන් කසී භාරද්වාජ බමුණා බුදුහාමුදුරු හම්බෙච්ච වෙලාවේ කසී භාරද්වාජ බමුණට බුදුහාමුදුරු දෙන පිළිතුරත් හඳුනේ ශ්‍රද්ධාවේ බිජුවට පිළිබඳව අනිවාර්යයෙන්ම. මොකද භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවනේ මේ ඔබ වහන්සේට බැරිද මං වගේ කුඹුරක් කරගෙන ජීවත් වෙන්න මේ ඔබ වහන්සේ හැමදාම මෙතෙන්ට එන්නේ කියලා. එහෙමයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ මමත් බ්‍රාහ්මණය කුඹුරක් කරනවා. මගේ කුඹුරේ ඉතින් ඔබතුමා ඉහින බීජ වගේම බීජ ටිකක් ඉහිනවා. ඒ තමයි සද්ධා බීජං. ශ්‍රද්ධාව කියන බීජය තමයි මම ඉහින්නේ. තපෝ වුට්ටි ඒක පැල කරන්න තපස සීලය නැමැති මේ වැස්සෙන් ඒක පැල කරනවා මම. ඒකට ශක්තිය දෙන්නේ සීලය නැමැති වැස්සෙන්. ශ්‍රද්ධාව තමයි බීජ වටය. ඒ කියන්නේ උපාසක උපාසිකාවන්ගේ පදනම ශ්‍රද්ධා බීජ මත පදනම්. හැබැයි මේ ශ්‍රද්ධා කියලා කියන්නේ
මතක තියාගන්න ඊටාම ගැඹුරු අවබෝධයකින් යුක්තව ඇති වෙන චෛතසික ධර්මයක් වචන. ශ්‍රද්ධාව ඇති වෙන්නේ සද්ධර්ම ශ්‍රවණයෙන්. ඊළඟට ඒ සද්ධර්මය නිතර නිතර මෙනෙහි කිරීමෙන්. ඊළඟට පෛරුපාසනයේ සත්පුරුෂ ඇසුරෙන්. ශ්‍රද්ධාව කියන්නේ ෆේත් නෙමෙයි. ෆේත් කියන්නේ භක්තිය. ඒක අපේ ධර්මයේත් එක්ක සම්බන්ධ කාරණාවක් නෙමෙයි. ඒ භක්තිය කියන වචනේ ඇතුලේ තියෙන අර්ථය තමයි ගුරුවරයා කියනවා එයා කියන එක අනිත් අය ඔක්කොම විශ්වාස කරනවා. ආගමික කතුවරයෙක් කියපු දේ ප්‍රශ්න නොකර විචාර බුද්ධියකින් තොරව පරිකල්පන ශක්තියකින් තොරව කවුරු හරි කෙනෙක් අන්ධ අනුගාමිකයෙක් ලෙස ඒකම කියවමින් යනවනම් එයා ඒක කිසිම අත්හදා බැලීමක් කරන්නේ නැත්තම් හෝ ඒක ගැන ਵਿਚාරයක් කරන්න අයිතියක් නැත්තම් එයාට තියෙන්නේ හුදෙක්ම පිළිගන්න සහ පිළිපදින්න විතරයි නම් ඒකට කියනවා භක්තිය. මේ බුදුදහමේ එම භක්තියක් නෙමෙයි කතා කරන්නේ. බුදුදහමේ ඒහි පස්සිකෝ එන්න බලන්න. අවිල්ල බලලත් එහෙම පිළිගන්න එපා. පච්චත්තං වේදිතබ්බෝ හොඳට ප්‍රත්‍යක්ෂ වෙනකන් එය විමසන්න. තමන් තුලින් අත්දකින්න අනිත්‍යයි කිව්වට අනිත්‍ය පිළිගන්න එපා. තමන්ගේ ජීවිතය දිහා බලලා මේ රූපය ගැන, වේදනා ගැන, සංඥා ගැන, සංකාර ගැන, විඥාන ගැන තමන් තුලින් තමන් නිරීක්ෂණය කරා. අනිත්‍යද නිට්ටයද? තමන්ගේ රූපය අනිත්‍යද නිට්ටයද? ඒ රූපය හරහා අත්විඳ වේදනා නිට්ටයද අනිත්‍යද? වෙනස් වුණාද සදාකාලිකද? එහෙම බලලා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ වෙනවා නම් කොච්චර සත්‍යද කියලා අන්න සරණ යන්න. අනුගමනය කරන්න පටන් ගන්න. අවබෝධය තේරුම් ගන්න ප්‍රත්‍යක්ෂ කරන්න. යම් කිසි කෙනෙක් මේ ධර්ම මාර්ගය උගන්වපු තථාගතයන් වහන්සේ ඒ ධර්ම මාර්ගය අනුගමනය කරලා විමුක්තිය ලැබපු උත්තමයෝ ඉන්දියා කියන එක සහ ඉන්න පුළුවන් කියන එක විශ්වාස කරනවා නම් එයා තමයි බුදුදහමේ උගන්වපු ඔය ශ්‍රද්ධා බීජය පළ කරගත්තු කෙනා. නැතුව මේ භක්තිවාදය කියන කාරණාවම නෙමෙයි ඇත්තට. ඊළඟට අනිත් එක අපේ ශාසනයට අනුව ශ්‍රද්ධාව කියන්නේ මහා ධනවත්කමක් නේ. අර මේ ආලවක යක්ෂයා ආලවක සූත්‍රයේනේ. ආලවක යක්ෂයා භාගවතුන් වහන්සේව ටිකක් වෙහෙසවලා නික්කම සමනාති එළියට යව පවිස සමනාති ඇතුළට ඒව ඔහොම අහලා අන්තිමට හතරවෙනි සැරේ භාගවතුන් වහන්සේ වදාළන්නේ නෑ මං එළියට යන්නේ නෑ පුළුවන් එකක් කරන්නයි කියලා. ඊට පස්සේ ආලවක යක්ෂයා යාට තිබිච්ච ප්‍රශ්න අහන්න පටන් ගත්තා. එයා ඇහුවා කිංසූද විත්තම් පුරිසස්ස සෙත්තං තින්සු සුචින්නෝ සුකමා වහති. හොඳයි එහෙනම් මගේ මරුන්නක ඉන්න ඕන නම් කරුණා කරලා කියන්න මිනිස්යන්ට ශ්‍රේෂ්ඨම දාණය මොකක්ද? කිංසුද විත්තම් පුරිසස්ස සෙත්තං. මිනිසුන්ට සැපෙන් ඉන්න ඕන සැපේ ගෙනලා දෙන කාරණාව මොකක්ද? කිංසු සුචින්නෝ සුකමා වහති. සැපේ ගෙනලා දෙන්නේ මොකක්ද? මෙහෙම ප්‍රශ්න 8ක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ දීපු පළවෙනි උත්තරේ තමයි සද්ධීද විත්තම් පුරිසස්ස සෙත්තං ධම්මෝ සුචින්නෝ සුඛමහා වහති. හරි. ඒ කියන්නේ ශ්‍රද්ධාව තමයි ශ්‍රේෂ්ඨම දාණය. ඒ කියන්නේ හොඳ ශ්‍රද්ධාවක් අවබෝධයෙන් ඇති කරගෙන තියෙනන් එයා පොහොසතෙක්. පොහොසතෙක් යා. ඒකනේ කවදාවත් අපේ ගම්වල ඉන්න ඊටාම දිලිඳු උපාසිකාවවත් අපි දිලිඳුයි කියලා පිළිගන්නේ නැත්තේ. මොකද යාගේ ආධ්‍යාත්මික පොහොසත්. තුනුරුවන් සම්බන්ධ, මෙලව පරලොව සම්බන්ධ, පින පව සම්බන්ධ, සතර පාය සදිව්‍ය ලෝකයේ සම්බන්ධ, පටිච්ච සමුප්පන්න බව සම්බන්ධ, හේතුඵල ධර්මතා සම්බන්ධ පුතුම පොහොසත් සිත් තියන අය ඉන්නවා. හැබැයි gedara අතුගා ගන්න ඉඩලක් නැහැ. ඉලපතෙන් අතුගා ගන්න. අඳින්න ලොකු වස්ත්‍රාභරණ නැහැ. චීත්‍ය හැට්ටේ ඇඳලා ඉන්නේ. හැබැයි හොඳට දේවල් තේරුම් අරගෙන හොඳ අවබෝධයකින් පැහැදීමකින් දවස ගත කරනවා. පොහොසත් ඒගොල්ලෝ. ඒගොල්ලන්ට කොයි වෙලාවකවත් අනිත් මිනිසුන්ට තියෙනවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේ අවබෝධයකින් ඉන්න අයට.
Tamanට නැති ඒවා කියලා જાතියක් ගැනත් එයාලට ප්‍රශ්නයක් නැහැ. හැම දෙයක් ගැනම කල්පනා කරන විදියක් තියෙන නියම උපාසකෙක් නියම උපාසිකාවක්. ඉදිරියට අපිට සාකච්ඡා කරගෙන යද්දී තව පැහැදිලි කරගන්න. ඔව් හාමුදුරනේ දැන් හාමුදුරුවෝ දැන් පැහැදිලි කරපු මේ සදහැවතා සහ භක්තිවන්තයා ඊට පස්සේ මම හිතන්නේ අපේ සදහැවතුන් ඔවුන්ව භක්තිවන්තයන් විදිහට අඳුනා ගන්න එකක් නෑ හාමුදුරන්ගේ පැහැදිලි කිරීමත් එක්ක. දැන් ගොඩාක් වෙලාවට අපිට ඇහෙනවා නිවේදනවලදී බෞද්ධ බැතිමතුන් කියලා. ඉතින් ඊට පස්සේ මම හිතන්නේ හාමුදුරන්ගේ පැහැදිලි කිරීම හරියට ඔබ අවබෝධ කරගත්තා නම් කවදාවත් බෞද්ධ බැතිමතුන් කියලා ඔබ සඳහන් කරන එකක් නැහැ. මොකද බෞද්ධ බැතිමතුන් නෙවෙයි බෞද්ධ සදහැවතුන් ශ්‍රද්ධාවන්තයන්. අපි දැන් අර සීලය කියන කොටසට ඉස්සෙල්ලා හාමුදුරුවෝ පෙර කරපු පැහැදිලි කිරීමක් ඔස්සේ මට හිතුණා ගමන් කරන්න කියලා. දැන් හාමුදුරනේ දැන් තෙරුවන් සරණ කියපු කෙනා උපාසකයා වෙනවා කියලා ඔබ වහන්සේ පැහැදිලි කරා. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධ දේශනා බුදුහාමුදුරුවන්ගේ අසමාන ගුණය පිළිබඳව අපිට තියෙනවා පුදුම තරම් ගෞරවයක්. ඉතින් ඒ නිසා අපිට ශ්‍රද්ධාව ඇති කරගැනීමේ ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මේ අස්මනා පිට මේ කාලේ පවා සත්‍ය වෙමින් පවතිනවා. ඉතින් එතකොට අපිට ධර්මය පිළිබඳව කිසිදු සැකයක් නැහැ. අපිට ශ්‍රද්ධාව ඇති කරගන්න උපාසකෙක් බවට පත්වන්න බුද්ධ ධර්මයේ ධර්ම රත්නය සම්බන්ධයෙන් බුද්ධ රත්නය ධර්ම රත්නය සම්බන්ධයෙන් කිසිදු සැකයක් නැහැ. නමුත් කෙනෙකුට හිතෙන්න පුළුවන් වර්තමානයේ සිදුවන ඇතැම් සිදුවීම් දිහා බලනකොට දැන් මේ හාමුදුරුවන් වහන්සේලාගේ හැසිරීම දිහා සමහර වෙලාවට බලනකොට බොහොම සුළු වශයෙන් හෝ අපි අත්දකින සිද්ධීන් දිහා බලනකොට මේ අපි කොහොමද හාමුදුරනේ තුරුණුවන් සරණ යන්න සංඝ රත්නය කෙරෙහි ගෞරවය ඇති කරගන්නේ. එතකොට මගේ උපාසක භාවය මෙතනින් මම ඉවර කරගන්නවද? මට එතකොට මේ තුනුරුවන් සරණ ගියපු උපාසකයෙක් බවට පත්වන්න බැරි හැඟීමක් ඇති වෙනව නේද? මම මොකද්ද කරන්නේ කියලා. මේ වගේ ප්‍රශ්නයකට අපි හාමුදුරනේ කොහොමද උත්තර දෙන්නේ? ඔව් ඒ කියන්නේ ඔබේ සරල ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ ගැනයි ධර්මයේ ගැනයි ප්‍රශ්නයක් නෑ. ඔබ වහන්සේලා ගැන තමයි ප්‍රශ්න තියෙන්නේ කියන එක. එහෙමම නෙවෙයි. එහෙමම නෙවෙයි. නමුත් ඒ වාගේ අදහසක්. ඊට ඒ කියන්නේ හාමුදුරුවෝ සම්බන්ධව කොහොමද ප්‍රසාදයක් පැහැදීමක් ඇති කරගන්නේ කියන එක තමයි මේ තියෙන තත්වයන් තියෙන වර්තමාන තියෙන තත්වයන් දිහා බලුවා. ඔයක බොහෝ දෙනෙක් මේ කාලේ වැඩිපුර අසන ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම මම මෙච්චර වෙලා පැහැදිලි කරන්න උත්සාහ කරෙත් ඕකට උත්තරේ තමයි. මොකද වජිර මම නිරන්තරයෙන් අවධාරණය කළා භාග්‍යවතුන් වහන්සේ ගැන ඇතිවෙන පැහැදීම ඒක ඇති වෙන්නේ ධර්මය අහනකොට ඊළඟට ඒ ධර්මය අනුගමනය කරලා උතුම් ප්‍රතිඵල ලැබපු උත්තමයෝ ඉන්දියා කියන එක ගැන අපට පැහැදීමක් තියෙනවා. ඒ තමයි ආර්ය මහා සංඝ රත්නය සම්බන්ධව අපට තිබෙන ප්‍රසාදය. අදටත් මේ ධර්මය පුහුණු කරන සැබෑ උතුමන් වහන්සේලා වැඩ ඉන්නවා නම් ඒ උතුමන් වහන්සේලා මේ ධර්මයෙන් ප්‍රතිඵල ලබාගෙන ඇති කියන අපිට විශ්වාසය තියෙනවා. අනුගමනය කරන අනුගමනය නොකරන අය ගැන කතාවක් මෙතන නැහැ. මේ ධර්මය ඇත්තට පුහුණු වෙන උතුමන් වහන්සේලා මේ ලෝක ධාතුවේ කොතනක හරි වැඩ ඉන්නවා නම් ඒ උතුමන් වහන්සේලාට මේ ධර්මයේ ඵලය ලැබෙනවනේ සම්දිට්ඨිකයිනේ. අකාලිකයිනේ. එතකොට සාන්දෘෂ්ටිකවම මේ ධහම පුහුණු වෙලා එහි ප්‍රතිඵල ලැබපු සත්පුරුෂ උතුම් භික්ෂූන්ලා සහ භික්ෂුණීන්ලා මෙහෙණින් වහන්සේලා විශාල ප්‍රමාණයක් මේ ලෝක ධාතුවේ වැඩ සිටිනවා. අපි අනුගමනය කරන්නේ හෝ අපි සරණ යන්නේ ඒ වගේ ප්‍රතිඵලයක් ලබාගත්තු උත්තමයන්න් වහන්සේලා සහ ප්‍රතිඵලයක් ලබා ගන්න ඇත්තටම වීර්ය කරන උත්තමයන් වහන්සේලා. එතකොට අපේ ප්‍රසාද චෛතසිකේ තියාගන්නේ උන්වහන්සේලාත් එක්ක. දැන් මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ මීඩියා වලින් එක් ව්‍යාපෘති සඳහා ඔසවන හාමුදුරුවෝ ඉන්නවා. ඊට පස්සේ මීඩියා වලටයි ඒ පසුපස තියෙන ව්‍යාපාර වලට සහ දේශපාලනයටයි ඒ නිශ්චිත වේලාවකදී ඕන වෙනවා අර උස්සපු අයම අල්ලලා පොළවේ ගහන්න. එතකොට මේ රටේ ඉන්න සමහර මිනිස්සු හිතා ගන්නවා ඒගොල්ලෝ තමයි බුද්ධ ආගම. ඒගොල්ලෝ තමයි බුද්ධ ශාසනයේ බාරකාරයෝ. ඒගොල්ලෝ තමයි බුදු සසුන රකින්න මුර දේවතාවෝ ටික. ඊට පස්සේ අරගොල්ලෝ පොළවේ ගැහුවට පස්සේ හිතන බුද්ධ ආගම ඉවරයි. මේ හාමුදුරුවෝ කරන වැඩින්ද අපිට පාරේ බහින්න බෑ. ඔන්න ඔය වගේ කාරණා කියනවා. දැන් එහෙම
කලකිරීමක් ඒ වගේ යම් තනින් තන සිදුවෙන සිද්ධි හරහා අපි එහෙම කලකිරීමක් හදාගත්තට කමක් නැහැ. ඇත්තටම කවුරු හරි හාමුදුරු කෙනෙක් බුදුහාමුදුරුවෝ විසින් පිරිනුවම් පාන්ට පෙර නම් කරලා ගියා නම් මගෙන් පස්සේ මේ ශාසනයේ බාරකරුවා මෙන්න මේ තැනැත්තා මත තමයි ශාසනයේ ශ්‍රාවකයෝ තීන්දුව తీරන ගන්න ඕනේ කියලා. එහෙම බුදුරජාණන් වහන්සේ කාටවත් නමක් කියලා බාර කළා ගියාද? අඩුම ඒ වෙනකොට වැඩ සිටිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නමවත් වදාළද? උපාලි මහරහතන් වහන්සේගේ නමවත් වදාළද මගෙන් පස්සේ මෙන්න මේ උත්තරමය තමයි මේක අරන් යන්නේ කියලා? නෑ. එහෙම ලීඩර් කෙනෙක්වත් කළා නෑනේ කවුරු. උන්වහන්සේ වදාළේ වජිර මම පිරිනුවම් පෑවට පස්සේ සද්ධර්මයේ ගුරුතන්හි තියාගන්න. සද්ධර්මයේ ගුරුතන්හි තියාගන්න ධර්ම විනයද එහෙමයි. එතකොට වජිර ඔබ මේ ශාසනය ගැන කලකිරෙලා ඔබට තුනුරුවන් සරණ යන්න පුළුවන්ද බැරිද ආදී වශයෙන් ඔබට ප්‍රශ්නයක් ඇති කරගන්න ඕන කරන්නේ ඇත්තටම කිව්වොත් ඔබ පුද්ගලයෙක් සරණ ගිහිල්ලා හෝ පුද්ගලයෝ කීප දෙනෙක්ගේ නම් මතක තියාගෙන ඒගොල්ලෝ ටීවී එකේ බණ කියන නිසා ඒගොල්ලෝ ජාතික ප්‍රශ්නවලදී ඉදිරිපත් වෙන නිසා සමාජ ප්‍රශ්නවලදී ඉදිරිපත් වෙන නිසා මේ හාමුදුරුවෝ තමයි මේ ශාසනයේ බාරකරුවෝ මේගොල්ලෝ තමයි මේකේ අයිතිකාරයෝ කියලා ඔබ ඔන්න ඔළුවේ හදන් ඉන්නවා. ඒ හාමුදුරුවෝ නික්ලේශී උත්තමයෝ නෙමෙයිනේ. ඒ හාමුදුරුවෝගේ සාමාන්‍ය ගති ඊළඟට මතුවෙන කොයි වෙලාවක හරි. මතුවෙන්න පුළුවන්. දැන් මම බණ කී හිටියට වජිර මගේ සාමාන්‍ය ගති ඕනම වෙලාවක මතුවෙන්න පුළුවන්. මම තාම නික්ලේශී කෙනෙක් නෙමෙයිනේ. තරහ තියෙනවා, රාගය තියෙනවා, මානය තියෙනවා. ඉතින් ඒ ටික තියෙනවා කියන්නේ ඉතුරු ඒවා තියෙනමනේ වජිර. එහෙමයි. එතකොට ඕනම වෙලාවක ආයාසෙන් මම ඒව යටපත් කරගෙන නොහිටියොත්, අවබෝධයෙන් ඒව යටපත් කරගෙන නොහිටියොත්, ඒව ඕනම වෙලාවක මතුවෙලා මගෙන් මේ හැසිරීමට වඩා වෙනස් හැසිරීමක් මතුවෙන්න පුළුවන්. දැන් කවුරු හරි කෙනෙක් පුද්ගලිකව මාමත බුද්ධාගම අදහන්න ගත්තොත් අන්න මම අවුලටපත් වෙච්ච දවසට එයාගේ උපාසක උපාසිකා භාවය ගැන යාම කල්පනා කරනවා. මම යෝජනා කරන කිසිම සායනාංශ කෙනෙකුගේ නමක් කියලා මේ හාමුදුරුවෝ පිරිහුණොත් එහෙම ඕගොල්ලෝ බුද්ධාගම අතාරින්න කියලා භාග්‍යවතුන් වහන්සේ නම් දේශනා කරලා නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ධර්මය අනුගමනය කරන්න. සිවුරු ඇඳගත්තු පිරිසත් කරන්න ඕනේ ඒක. ගිහි ඇඳුම් ඇඳන් ඉන්න උපාසක උපාසිකාව කරන්නත් ඕනේ ඒක. ගුරුතැන්හි තබා ගන්න ධර්මය. අනිත්‍ය දේ නිට්ටයයි කියලා කොයි වෙලාවක හරි අදහසක් ආවොත් අන්න ඒක තමයි අපිට ශාසනය වැරදින්න පුළුවන් තැන. ආමුදුරු කෙනෙක් වරද්ද ගත්තට අපේ ශාසනික ගමන වරදින්නේ නෑ වජිර. අපි හරියට ස්ථාවර ශ්‍රද්ධාවක් ගොඩනගාගෙන තියෙනවා නම් අපි කලබල වෙන්න ඕනේ නෑ ඒකට. කිසිසේත්ම කලබල වෙන්න ඕනේ නෑ. මොකද හේතුව භාග්‍යවතුන් වහන්සේ ජීවමානව ඉඳිද්දි පවා කෙලෙස් සහිත භික්ෂුන් වහන්සේලාගේ යම් දුර්ගුණ මතුණා. භාග්‍යවතුන් වහන්සේ ජීවම් දේවදත්ත හාමුදුරුවෝ ඉතින් පන්සලේම නින්ති. ගල් පෙරලනවා, පැත්තු ලව්ව භාග්‍යවතුන් වහන්සේ පාගල මරන්න හදනවා, දුනුආයොන්ට කප්පන් ගෙවල බුදුහාමුදුරුවන්ට විද්දවන්න හදනවා. ඉතින් එච්චර අවුල් හාමුදුරුවෝ දැන් නැහැ නේ. මම නම් හිත පොඩ්ඩක්වත් වැටෙන්න නොදී තියාගන්න එච්චර අවුල් හාමුදුරුවෝ දැන් නැහැ නේ. දැන් ඉතින් ඔය පොඩි වෙන ප්‍රශ්න, ලෞකික ප්‍රශ්නවල මේ පොඩ්ඩක් ගිහිල්ලා අවුල් කරගත්තු හාමුදුරුවෝ ඉතින් ඉන්න පුළුවන්. ඉස්සරත් ඉඳලා තියෙනවා. එහෙම හාමුදුරුවෝ වෙලා තියෙන Facebook තිබුණ නැති නිසා එළියට ආවේ නැහැ. ඒ කියන්නේ ඒවා මේ ලිඳ ළඟ කතා කරලා, හන්දියේ කතා කරලා ප්‍රශ්න ඉවර වෙලා තියෙනවා. දැන් වෙලා තියෙන්නේ අර මේ ගොඩක් අපරාධ එළියට එනවා වගේ හාමුදුරුවෝගේ ඔය තියෙන මේ දුර්ගුණ මේ Facebook එකයි YouTube එකයි නිසා Instagram, WhatsApp, Viber ඇතුළු ඔය සියලු මාධ්‍ය හරහා මිනිස්සු රහ කර මේ ෂෙයා කර බලනවා. ඒ හින්දා අපිට පේනු නිකම් ශාසනික විලෝපනයක් වෙලා දැන් මේක ඉවරයි කියලා. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලෙදිම ස්වාමීන් වහන්සේලා ඇතැම් වෙලාවට කරපු දේවල් නිසා එන ශාසන ඉවර වෙන්න එපා. මේ ශාසනයේ එච්චර දුර්වල ධර්මයක් තියෙන ශාසනයක්ද වචිර?
අවුරුදු 2500ක් ආවේ එච්චර දුර්වල නම් එයිද? හඳුනන්නේ අවසර දෙන්න ඔය ඔස්සේම දැන් අපේ ගම්වල එහෙම නැත්නම් අපේ ප්‍රදේශවල ප්‍රදේශානුගතව මිනිස්සු දැන් ස්වාමින් වහන්සේලා නිසා හෝ පන්සල් නිසා දැන් සමහර වෙලාවක යම් ස්ථානීයක සිදුවන ස්ථානීය ගුණයක් නිසා දැන් අපි හිතමු උදේ පාන්දර මෙහෙම වෙනවා හවසට දැන් උපන්දින සාදපා මේ වගේ විකාර රූපී දේවල් සමහර වෙලාවට යම් යම් මාධ්‍ය ඔස්සේ පැතිරෙන්න පුළුවන්. නමුත් ස්ථාන සහ පුද්ගලයෝ මත උපාසක භාවය තීරණය වෙන්නේ නැහැ කියන කාරණය නේද හඳුනන ඔබ වහන්සේ පැහැදිලි කරමින්. ඔව් ඇත්තටම වජිර මේ කියන්නේ තැන් වල සිද්ධ වෙන දේවල්වත් සිවුර දරාගෙන සිටින භික්ෂූන් හෝ භික්ෂුණීන් කරන කියන දේවල් අනුවවත් තමන්ගේ උපාසක උපාසිකා භාවය කලබලයට පත් කරගත යුතු නැහැ. තමන් පළමුවෙන් සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේ. එහෙමයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ජීවමානව නැති හින්දා අපි ජීවමාන සද්ධර්මය සරණ යනවා. ජීවමාන සංඥාවෙන් තමයි අපි භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නේ. සංඥාවෙන්. සද්ධර්මය අපි අනුගමනය කරනවා. ඊළඟට උතුම් මහරහතන් වහන්සේලා සරණ යනවා. අපි දැනට ඉන්න ස්වාමීන් වහන්සේලා හෝ මෙහෙණිලා භික්ෂුණීලාගෙන් ධර්මයේ ඉගෙන ගන්නවා. උන්වහන්සේලාට සිව්පස්යෙන් උදව් කරනවා. ඒ උදව් කරන හින්දා උන්වහන්සේලාට විවේකයක් ලැබිලා තියෙනවා. යම් කිසි ආකාරයකට ගිහියෙකුට වඩා මේ පාලි ත්‍රිපිටක ධර්මයේ ඉගෙනගෙන ගිහි පිරිසට තව ටිකක් දැනුම ලබා ගන්න. ඉතින් ඒ දැනුම ලබා දෙන පිරිසට ප්‍රත්‍යපහසුකම් සපයනවා. ඒ අතරේ සමහර විට දැන් වජිරට මම කියන බණ අවබෝධ වෙලා වජිර මට වඩා ඉහළට යන්න පුළුවන්. මම සමහර විට වජිර තරම් මේ මාර්ගඵල උදා කර ගැනීමේදී සමර්ථ නොවෙන්න පුළුවන්. මම මේක දක්ෂ විදිහට කියලා දෙන කෙනෙක් විතරක් වෙන්න පුළුවන්. හැබැයි කියලා දීපු දේ අහන් ඉඳලා මට දානි ටිකක් පූජා කරලා මට ප්‍රත්‍යපහසුකම් දීලා වජිර කියපු දේ අහලා ඒක පුහුණු වෙලා වජිර කෙලස් නිවාගෙන දුකින් නිදහස් වෙන්න පුළුවන් මේ ආත්ම භාවයෙන්. හමුදුරුවරුන් දැන් අපිට ගොඩක් තියෙන ප්‍රශ්නේ තමයි අපි හිතනවා අපිට කියලා දෙන එක්කෙනා හැමතිස්සෙම පරිපූර්ණම එක්කෙනෙක් වුණොත් තමයි අපි ඒක අනුගමනය කරන්නේ. ඇත්තටම කියලා දෙන එක්කෙනා පරිපූර්ණම කෙනෙක් වුණොත් ඊටාම විශිෂ්ටයි. එහෙමයි. ඒ කියන්නේ මට බුදුහාමුදුරු කෙනෙක්ගෙම ධර්මය අහන්න තිබුණා විශිෂ්ටයිනේ වචර. එහෙමයි. විශිෂ්ටයි. මහරහතන් වහන්සේ කෙනෙක්ගෙම බණ අහන්න තිබුණා නම් මම දන්නවා මට අබමල් රේණුවකවත් වරදින්න විදියක් නැහැ. මට වැදගත් වෙන්නේ බුදුහාමුදුරුවෝයි මහරහතන් වහන්සේ දාන දෙන්නවත් උන්වහන්සේලා පස්සේ යන්නවත් නෙවෙයි වජ්ජර. උන්වහන්සේලා අත්විඳ සනසිල්ල අත්විඳින පාර හොයාගන්න. වෙන මොකටද වජ්ජර? බුදුහාමුදුරුවෝ මට ඕන මොකටද? බුදුහාමුදුරුවෝ විශාල විමුක්ති සෝයක් අත්විඳලා තියෙන බව උන්වහන්සේ ඇතුළු උතුම් මහරහතුන් වහන්සේලා නිමී ගියපු අය බව ඒ දේශනා බැලුවම පේනවා. ඉතින් උන්වහන්සේ නමකගෙම මුවින් ඒ දේශනාව අහලා තේරුම් ගන්න මට ලැබුණා නම් වජිර එක මට ලැබෙන ලොකුම භාග්‍යයක්. ඉතින් අද අපිට කවුරු හරි සායනහංශ කෙනෙක්ගෙන් හෝ මෙහෙණි කෙනෙක්ගෙන් හෝ උපාසිකාවකගෙන් හරි උපාසකතුමෙකුගෙන් හරි ධර්මය ඉගෙන ගන්න පුළුවන් නම් උන්වහන්සේලා යමක් කියලා දෙනවා නම් අපිට අපි ගමු. අපි ඒක අරගමු. එතනින් එහාට උන්වහන්සේලා ඒක අනුගමනය කරලා විමුක්තිය ලැබලා තියෙනවද නැද්ද කියන එක උන්වහන්සේලාගේ වැඩක් කරමු. එහෙමයි. දැන් මෙහෙමනේ සරලව කිව්වොත් වජිරලයි තාත්තා මන් දන්නේ ඒක එහෙමද කියලා මම නිකන් උදාහරණ කියන්නේ වජිර. වජිරලයි තාත්තා බොනවා කියලා හිතන්නකෝ වජිර. එහෙම හිතමු. එහෙම හිතමු. වජිර තාත්තා බොන්නේ නැතුව ඇති. බොනවා කියලා හිතමුකෝ. හැබැයි වජිරට අවුරුදු 16 17 වෙනකොට කියනවා ඔබ බීලා හුවෙන්න එපා. හැබැයි වජිරලා තාත්තා බොනවා. වජිරලා තාත්තා කියනවා බීලා හුවෙන්න එපා. වජිර ඒ වාක්‍ය ප්‍රතික්ෂේප කරන්න ඕනද වජිරගේ තාත්තා බොන නිසා? වජිර බුද්ධිමත් නම් වජිර කල්පනා කරන්න ඕනේ මොකක්ද?
මෙයාට මොකක් හරි තේරිලා තියෙනවා. මෙයාට තාම ඒ ඇඩික්ට් වෙච්ච දෙයින් ගැලවෙන්න බැරි වුණාට මෙයාට මොකක් හරි තේරිලා තියෙනවා. මෙයා කරන දේ මට එපයි කියන්නේ මොකක් හරි මෙයාගේ හේතුවක් ඇති. මොකක් හරි ලැජ්ජාවකටපත් වෙලා තියෙනවා. මොකක් හරි ලැජ්ජාවක් එයාට තියෙනවා ඒක ගැන. මොකක් හරි බයක් තියෙනවා එයාට ඒක ගැන. ඒ හින්දා තමයි මෙයා මට කියන්නේ මේක කරන්න එපා කියලා. ඔක තේරෙන්නේ නැත්නම් වජිර කරන්නේ මොකද්ද? අම්මා ගාවට ගිහිල්ලා කියයි අරයා කුණු වෙන්න ගහලා ඇවිල්ලා අපිට බන කියනවා. තේරුණානේ වජිර කියන්නේ ඒක තමයි මේ මුළු කතාවම තේරුම් ගන්න තියෙන තැන වජිර. දේශනා කරන සියලු ගුරුවරු පරිපූර්ණ නම් උතුම්. මම ඇත්තටම පරිපූර්ණ මහරහතන් වහන්සේ කෙනෙක් නම් අද බණ අහන අය කොච්චර වාසනාවන්තද වචර. ඒත් අවාසනාවකට මාත් තාම පුහුණු වෙනෙක් කෙනෙක්. ඒත් මම උත්සාහ කරනවා පුළුවන් තරම් බුදුහාමුදුරුවන්ගේ දේශනාව ඔබට සරලව මේ තේරුම් ගන්න පුළුවන් මට්ටමින් කියලා දෙන්න. බුදුහාමුදුරුවන්ගේ දේශනාව. එතකොට ඔබ මේ දේශනාව අහලා පුද්ගලිකව පහදිනව නම් පහදින්න ඕනේ කවුරු ගැනද? භාග්‍යවතුන් වහන්සේ ගැන. දැන් සමහර අය හරි ලොකු වැරද්දක් කරනවා. ඒ තමයි ඔය ස්වාමීන් වහන්සේලා කවුරු හරි මොකක් හරි ප්‍රශ්න ඇති කරගත්තු හාමුදුරුවන්ලගේ පින්තූරු ටික උඩින් දානවා. යටින් දානවා මගේ පින්තූරේ. හොඳේ. දාලා වජිර අර හාමුදුරුවලා පහත් කරලා මම උසස් කරනවා. කොච්චර වැරදිද? කොච්චර වැරදිද? මම අපේ බෞද්ධයින්ගෙන් ඉල්ලා සිටිනවා පින් සිද්ධ වෙයි මගේ පින්තූරේ නම් පාවිච්චි කර අනිත් හාමුදුරුවලා පහත්ය මේ හාමුදුරුවෝ උසස්ය අනිත් හාමුදුරුවෝ ගල් කැටය මේ හාමුදුරුවෝ මැණික් කැටය කියන පාවිච්චි කරන්න එපා. මම කෙලෙස් සහිතයි. ඕනම වෙලාවක මට වරදින්න පුළුවන්. වෙන්න පුළුවන් වචර. ඇයි තම හාමුදුරු කෙනෙක් කියලා දකින්න තව හාමුදුරු කෙනෙක් පාවිච්චි කරන්නේ? ඒක මොකද්ද ලැබෙන්නේ අපිට? ඉතින් අපිට මොකද්ද ලැබෙන්නේ? අපි හිත හදාගන්න බොරු වැඩ කරන්න එපා. ඒ වෙනුවට ඔබ හොඳ පෞරුෂයක් හදාගන්න පුද්ගලයව මත නෙමෙයි මගේ නිවන් මඟ තීරණය වෙන්නේ. මම හරියට ධර්මයානුගමනය කරනවා. ඒ ධර්මයානුගමනය කරලා නිවුණු උතුමෙක් වෙත්නම් එයා තමයි මගේ ආදර්ශය. අනිත් හැම හාමුදුරු කෙනෙක්ගෙම ධර්මයේ දන්න හැම ගිහියෙක්ගෙම මගේ මාර්ගය තහවුරු කරගන්න මම දැනුම ලබා ගන්නවා. මම කැමති නම් ඒ හාමුදුරලට උදව්වක් කරනවා. ඒ ගිහියන්ට උදව්වක් කරනවා. දාන ටිකක් දෙනවා. කැමති නම් පන්සල හදලා දෙනවා. කැමති නම් සිවුරක් ඒක කැමති නම්. ඒක මගේ පුද්ගලික කැමැත්ත. මට උදව් කරා මමත් මොකක් හරි උපකාරයක් කරනවා කියලා භෞතික පැවැත්මට හරි ශක්තියක් දෙනවා. ඒක කැමැත්තනේ. මේක හරියට වජිර තේරුම් ගන්න ඕන. මේ වජිර මගේ පස්සෙන් ආවට හරි තව හාඳුරු කෙනෙක් පස්සෙන් ගියාට හරි අපේ විමුක්තිය උදා වෙන්නේ නැහැ. අර හාමුදුරුවෝ මත මේ හාමුදුරුවෝ මත ශාසනය රැකේ කියලා හිතන්න එපා. ඔබ පුහුණු වෙන්න. ශාසනය රැකේ. ඔබ පුහුණු වෙන්න. ඔව් දැන් උපාසිකාවන් පිළිබඳව කතා කරනකොට දැන් උපාසකයන්ගේ ශ්‍රද්ධාව බිඳෙන්නට හේතු වෙන කාරණාවක් පිළිබඳව තමයි මේ හාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නේ. දැන් ඔබට ගැටලු තියෙන විදියක් නැහැ. මේ අතන මෙහෙමයි මෙතන මෙහෙමයි එහෙම මෙහෙමයි කියලා ඔබ කලකිරෙන්න ඕනේ නැහැ කියන කාරණේ තමයි මෙච්චර වෙලා මේ පැහැදිලි කරලා දුන්නේ. මට තව එක කොටසක් ඔකට එකතු කරන්න දෙන්න. තව මේ කාලේ මගෙන් සමහර වහන එකක් තමයි අනේ හාමුදුරනේ බලන්න මේ අන්‍ය ආගමිකයෝ අපිට hina වෙනවා හාමුදුරනේ. මේවට බෞද්ධයන්ට ලැජ්ජයි. බෞද්ධයන්ට හරි ලැජ්ජයි හාමුදුරනේ. දැන් මට නම් හාමුදුරු කෙනෙක් හෝ බෞද්ධ ගිහියෙක් කෙලෙස් වලට වසඟ වෙලා වැඩ කරනවා දැක්කට බුද්ධ ධර්ම ගැන කලකිරෙන්නේ නැහැ. මට නම් ඇත්තටම කලකිරෙන්නේ වචිර මේ සංසාරේ. බෞද්ධයෝ ඒ අනිත් ආගමිකයෝ දන්නේ නැති හින්දා ඒ වගේ දෙයක් ඇහුවොත් ඒ වගේ ප්‍රකාශනයක් කළොත් වචිර බෞද්ධයෝ කියන්න ඕනේ අපි ඒ හාමුදුරුවෝ තුලිනුත් දකින්නේ බුදුහාමුදුරුවෝ කියපු ධර්මෙම තමයි. සිවුරු දාන් හිටියත් කෙලස් මාරයට අහු වුණාට පස්සේ ඉවරයි. බුදුහාමුදුරුවෝ කිව්වේ ඕකයි කෙලස් දුරු කරන්න කියලා. ගිහි වේවා පැවිදි වේවා කෙලස් සහිත නම් ඕනිම අයහපත් ඇසිරීමක් එන්න පුළුවන් බව තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ අපිට පේන්නේ ඒක. එහෙමයි.
ඒ අරුණකොට අපිට කලබල වෙන්න දෙයක් නැහැ මේ අනේ අර හාමුදුරුවන්ගේ වීඩියෝ එකක් ඇවිල්ලා මේ හාමුදුරුවන්ගේ මේ පෝස්ට් එකක් යනව නේද මොකට කලබල වෙන්නද ඕන හාමුදුරු කෙනෙක්ගේ වීඩියෝ එන්න පුළුවන් පෝස්ට් යන්න පුළුවන් ඕන එකක් වෙන්න පුළුවන් අපි කලබල වෙන්න ඕනේ නැහැ ඒක දැකලත් අපි කල්පනා කරන්න ඕනේ මොකද්ද අනේ සිවුරක් ඇඳගෙන හිටියත් ඕනම වෙලාවක කෙලෙස් වසඟයට යන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකනේ හැමතිස්සෙම ගිහි වේවා පැවිදි වේවා යෝනිසෝ මනසිකාරය පවත්ව ගන්න කියලා. ගිහි වේවා පැවිදි වේවා සති සම්පජඤ්ඤයෙන් ඉන්න කියලා. සති සම්පජඤ්ඤය බිඳ වැටෙන හැම වෙලාවකම වජිර ගිහියා වුණත් පැවිදි වුණත් පරාභවයට යනවා. පිරීමට යනවා. ඉතින් ඔය වගේ සිද්ධි දැක්කම මම නම් සිද්ධිය නරක වුණාට සිද්ධිය එක්ක රණ්ඩු වෙන්නේ නැහැ වජිර. මම කරන්නේ මැසේජ් එක තේරුම් ගන්න එක. බුදුහාමුදුරුවෝ කියපු එකම තමයි මේ වෙන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ ඕකයි තමුන්නාන්සලා ඉක්මනට කෙලස් දුරු කරගන්න. මේ කෙලස් 10 නිමා ගන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඕකයි. මොකද ඕවා තියනකන් ඔය ගති කොයි වෙලේ වුණත් එළියට එන්න පුළුවන්. අනිත් ආගමිකයන්ට කරුණාවෙන් ඒක කියලා දෙන්න. ඒ අතෝ තේරුම් ගන්නවා. මේ අනිත් මේ ඔය ආගම් අතර තරංගේ ඔළුවේ තියන් ඉන්න අයට ඕවා තේරෙන්නේ නැහැ. හැමතිස්සෙම අනිත් ආගමට මොකක් හරි වෙනකන් ඉන්නව නම් මේ hina වෙන්න බලන් පහත් කරන්න බලන් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. හැබැයි මේ බුද්ධිමත් මිනිස්සු කොයි ආගමේ හිටියත් දන්නවා කෙලස් තියනවා නම් කෙලස් තියන ඕනම කෙනෙකුගේ දුර්වල හැසිරීමක් තියෙනවා. දැන් මම මේ කතාවෙන් වජිර හාමුදුරුවරුන්ට උත්තේජනයක් දෙන්නේ නැහැ. ඔබ වහන්සේලා ඕන එකක් කරන් ඉන්න අරගොල්ලෝ ශ්‍රද්ධාව තියාගන්න ඒගොල්ලෝ දැනගන්න ඕනේ වගේ කතාවක් නෙමෙයි මේක කියන්නේ මේ. හාමුදුරුවරු වෙච්ච අපිට භාග්‍යවතුන් වහන්සේ කැපදේ අකැපදේ කියලා තියෙනවා. හාමුදුරුවලා තේරුම් ගන්න. හාමුදුරුවලා ඒක තේරුම් ගන්න අපේ කායික හැසිරීම වාචසික හැසිරීම මානසික తত্ত্বය අපසන්නානං වා පසාදාය අපහැදිච්ච අය පැහැදින විදියට හදාගන්න එක පැවිද්ද වෙන අපේ වගකීම. පසන්නානං වා භීයෝ භාවය පැහැදිච්ච අයගේ පැහැදීම තව වැඩි වෙන විදියටයි අපි වැඩ කරන්න ඕන. අපි හැමතිස්සෙම තේරුම් අරන් ජීවත් වෙන්න ඕන අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති. මගේ අරමුණු ආකල්පයි ගිහියාගේ අරමුණු ආකල්පයි අතර ලොකු වෙනසක් තියෙනවා කියන්නේ. වචිර මේ ගිහියෝ කමටහන් දීලා මේ දේශපාලකයෝ ධර්මදේශනා පවත්වලා හාමුදුරුවෝ දේශපාලනයේ සම්බන්ධව අදහස් පළ කරනවා නම් ඛේද වාචකයක් නේක. ඒක නා හාමුදුරුවෝ අපි හිතන්නේ. අපි තේරුම් ගන්න ඕන අපි කවුද? දැන් අපිත් ඕවා දන්නේ නැති කාලේ කරපුවා තියෙනවා. අපිටත් තේරිච්ච නැති කාලේ වජිර අපිත් හිතුවේ මේ රට බේර ගන්න ඕන, මේ ජාතිය බේර ගන්න ඕන, මේ ආගම බේර ගන්න ඕන. ඕක තමයි අපිට තියෙන පළවෙනි කාර්යයක් 10 වෙනි කාර්යයක්. එකත් ඒක 10ත් ඒක කියලානේ තරුණ කාලේ හිතුවේ. දැන්නේ වජිර තේරෙන්නේ පළවෙනි කාර්යයක් තමන් බේර ගන්න එක 10 වෙනි කාර්යයක් තමන් බේර ගන්න එක තමන්ව රැකගත්තොතින් සාසනෙත් රැකෙනවා ජාතියත් රැකෙනවා. එනේ කියන්නේ වජිර හරියට තමන්ගේ ආර්ථිකය රැකගත්තොතින් තමන්ගේ බිරිඳගේ ගෞරවය තමන්ගේ දරුවන්ගේ ගෞරවය රැකගත්තොතින් වජිර රැකෙනවා. වජිර නිසා තව සිංහලයක් රැකුණ වෙනවා. වජිර නියෝජනය කරන ජන වර්ගය රැකෙනවනේ. වජිර ඉත්තිදුත්තෝ නම් නේ ඉස්ත්‍රීලෝලියෙක් නම් වජිර සුරාදුත්තෝ සුරාලෝලියෙක් නම් වජිර අක්කදුත්තෝ සූදු අන්තුවෙක් නම් වජිර මේ ටෙලිවිෂන් එකට ඇවිල්ලා ජාති ආගම ගැන කයිවාරු ගැහුවට ජාතිය රැකෙන්නේ නැහනේ. ඉතින් වජිර ඕවා තේරෙන්න 35 පනින්න ඕන. ගොඩක් අයට 45 පැනලා තේරිච්ච නැති එක ගැන විතරමයි මට දුක. වාසනාවට මට නම් පොඩ ලයිට් පත්තු වෙන්න පටන් ගත්තා 30 පයින්නකොටම මේකේ අවුලක් තියෙනවා කියලා. ඒ නිසා වහාම මම මේ අංශක ගානකින් අනිත් පැත්තට හැරුණා මම ඉඳපු තැන් වලින්. වාසනාව එක නම් පුදුම පෙරපිනක් වචර මගේ පෙරපින විශ්වාස කරන්නේ එවැනි අගති වලින් ගැලවෙන්න මට හයියාවට. මොකද මිනිස්සු ගැලවෙන්න දෙන්නේ නැහැ වචර. දැන් මිනිස්සු හරි අපමුරු જાතියක් නේ වදිර ලංකාවේ මිනිස්සු.
ලංකාවේ මිනිස්සු කුඩොන්ට ඡන්දෙ දීලා ආම්දුරල්ට ඇවිල්ලා කියන අපේ ආනේ පුතා කුඩු වලින් බේරලා දෙන්නකෝ. බාර්කාරයට ඡන්දෙ දීලා මේ ඇවිල්ලා ආම්දුරන්ට කියන ආම්දුරනේ මේ අරක්කු හැමතැනම කසිප්පු හැමතැනම ආම්දුරනේ බේරලා දෙන්නකෝ. උපවාසලා මේවා කියලා දුන්නේ නැතොත් මේවට සටන් නොකරොත් අපේ දරුවෝ ඉවරයි හාඳුන්නේ කියලා ඊළඟ මැතිවරණයේදී දීලා බාරකාරයටම කසිප්පු ජාවාරම්කාරයටම ඡන්ද දෙන જાතියක් මේ જાතිය. කැලෑ කපන ගංගා ගොඩ දාන පස් ජාවාරම් වැලි ජාවාරම් කරන ඔක්කොම ජාවාරම්කාරීන්ට ඡන්ද දීලා හාමුදුරුවෝලට ඇවිල්ලා කියනවා බේර ගන්නකෝ හාමුදුරනේ මේ ජාවාරම්කාරීන්ගෙන් රට බේරලා දෙන්න අපේ හාමුදුරනේ කියනකොට ඒ ලනුව කන හාමුදුරුවෝ තාම ඉන්නවා. මං කියන්නේ හාමුදුරුවලට මේ මිනිස්සුන්ගේ ලනුව ගන්න එපා කියලා. මිනිස්සුන්ට කියන්න ඔයා මනාප ගහපු එක්කෙනාට ගිහිල්ලා බේරගන්න කියලා. හාමුදුරුවලා කෙලින් කිව්වනම් ප්‍රශ්න ඉවරයි. මගේ ගාවට ඇවිල්ලා කිව්වොත් එහෙම මම අහනවා කාටද ඡන්ද දුන්නේ? ඡන්ද දීපු මිනිහට කියන්න ගිහිල්ලා. මට කියන්නේ ඇයි? ජාවාරම්කාරීන්ගේ රට බේරලා දෙන්න කියලා. මම ඉන්නේ ඒකට. ඡන්ද දීලා පාර්ලිමේන්තුවට හරි වෙන කොහෙට හරි කවුරු හරි මිනිහෙක් යවා ගත්තා නම් ඒ මිනිහට කියන්න ඔයාට අපි ඡන්ද දුන්නා අපිට රට බේරලා දෙන්න ඔයා. දරුවෝ බේරලා දෙන්න. ජාවාරම්කාරයින්ට ඔක්කොම අවස්ථා ටික සපයලා දීලා දිවිහිමියෙන් ඒ මිනිසුන්ගේ පස්සෙත් ගිහිල්ලා පස්සේදී හාඳුල්ලට කියන අනේ හාඳුනේ බේරලා දෙන්න. ඉතින් හාඳුල්ලා ඊළඟව කනවා. ඊළඟට හාඳුල්ලා නටන්න ගිහිල්ලා හාමුදුරුවෝ කුණු බෙනුම් අහනවා. මේක තේරෙන්නේ නැහනේ හාමුදුරුවෝට. මේක තේරුම් ගත්තොත් වජිර අපි බේරිලා අපිට අපේ වැඩ කරගන්න පුළුවන්. අපි මිනිස්සු වෙනුවෙන් කරුණාවෙන් කළ යුතු දේවල් තියෙනවා. හොඳ නරක අපි කරලා දෙන්න ඕනේ. හාමුදුරුවෝ හිත හොඳ හින්දා කරුණාව දයාව හින්දා තමයි ඔකට එන්නේ. ආවට පස්සේ වෙන දේවල් වෙනම කතන්දරයක්. හිත හොඳ හින්දා තමයි ඔය සමාජය ගැන රට ගැන කතා කරන්න පටන් ගන්නේ. හැබැයි පස්සේදී වෙන්නේ එක එක්කෙනාව අපිව නටවන්න පටන් ගන්නවා. ඒක බෞද්ධ තේරුම් අරන් ඉන්න හාමුදුරු කෙනෙකුගේ පුද්ගලික ප්‍රශ්නයක් මත බුද්ධ ශාසනය තීරණය වෙන්නේ නැහැ. හෙට බද්දිය හාමුදුරුවෝ විනාශ වුණා කියලා බුද්ධ ශාසනය විනාශ කරන්න බෑ කාටවත්. එහෙම විනාශ වෙන්නෙත් නැහැ. මොකද එහෙම විනාශ කරන්න පුළුවන් නම් අවුරුදු 2500ක් එක එක්කෙනා මේ ශාසනය විනාශ කරන්න කරලා තියෙන දේවල් වල හැටියට මේ ශාසනය අතුරුදහන් වෙලා තියෙන්නේ නැහැ. අපේ ධර්මයේ එච්චර දිලිඳු නෑ වජිර. මේ ධර්මයේ ප්‍රඥාවන්ත මිනිස්සුන්ට පේනවා. සිවුර ඇඳගත්ත එක හාමුදුරු කෙනෙක්වත් නැති වුණත් මේ ධර්මයේ පුහුණු වෙන පිරිසක් ලෝකේ කොහේ හරි ඉන්නවා. ඒ තාක්කල් ලෝකේ බුද්ධ ධර්මය තියෙනවා. බුද්ධ ධර්මයට මුකුත් වෙන්නේ. බුද්ධ ධර්මයේ හරියට තේරුම් ගත්ත උතුම් හාමුදුරුවරු ඉන්නකම් භික්ෂුණී ශාසනය තියෙනවා. උන්වහන්සේලා නැති දවසට ධර්මය අවබෝධ කරගත්තු පිරිස් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඒ නිසා අපි මේ ශාසනය ඉවරයි මෙතනින් බුද්ධාගම ඉවරයි අපිට පාරේ බහින්න බෑ. එහෙම ප්‍රශ්නයක් වෙන්න ඕන සරියුත් මුගලන් දෙන්න මෙහෙම මොකක් හරි අවුලක් කරගත්තොත්. මේ ශාසනය ඉතින් මේ අග්‍ර ශ්‍රාවකයෝ දෙන්නම අවුල් වුණා නම් අපි කලබල වෙන එක හරියි. මේ සාමාන්‍ය කෙලස් තියෙන ආමුදුරුවරු මොකක් හරි විකාරයක් කරා කියලා අපි මොකටද බුද්ධාගම ගැන කලකිරෙන්නේ? එහෙමයි. මොකටද වදින? මම නම් කලකිරෙන්නේ නැහැ. මම කල්පනා කරන්නේ අනේ මමත් ඒ ක්ලේශයට වසඟ වුණොත් මාත් ඔතෙන්ටම බැටේ. ඔච්චරම තමයි මම නම් හිතන්නේ. දැන් අපේ මේ ගම්වල හිටපු අපේ ආච්චි අම්මලා මේ හදිසියෙ ඔහොම දෙයක් වෙච්ච ගමන් කියපු වචන දෙකක් තුන අනේ අනිච්චං කියලා. හරියට හරි. හිත හදා ගන්න. මොකද අනේ අනිච්චං කියලා මේ සියලු දේ අනිත්‍යයි. අනේ අනිච්චං කියපු ගමන් ඔක්කොම ප්‍රශ්නේ තේරෙලා යන්නේ මචං. ප්‍රශ්නේ තේරෙලා. ඔක්කොම ප්‍රශ්නේ තේරෙලා අනුකම්පා කළ යුතු තැන් වලට අනුකම්පාත් කරනවා, අත්හරින්න ඕන දේ අතාරිනවා, තමන්ගේ ගමනත් යනවා. අනේ අනිච්චං. එච්චරයි. මේ සියලු දේ අනිත්‍යයි. ඔක්කොම අනිත්‍යයි. කිසිම දෙයක් ස්ථිරයි කියලා ඔළුවේ දාගත්තේ නැති කෙනෙකුට හාමුදුරුවෝ ස්ථිරයි, අර හාමුදුරුවෝ ස්ථිරයි, මේ හාමුදුරුවෝ ස්ථිරයි, ඔය හාමුදුරුවෝ විනාශ වුණාට මේ හාමුදුරුවෝ විනාශ වෙන එක නෑ. ඔය වගේ මනස්කාත නෑනේ. දැන් උපාසක කියන වචනේත් එක්ක හඳුනන්නේ අපි අහනවා මේ උපාසක පද්මයක් වගේ ඉන්න ඕන. උපාසක පුණ්ඩරිකයක් වගේ ඉන්න ඕන. මේ උපාසකයා කොහොමද පද්මයක් වෙන්නේ? මෙන්න මේ කාරණාව හඳුනන්නේ පැහැදිලි කරගන්න. වචිර මේ උපාසක පද්මයක් හෝ උපාසක පුණ්ඩරීක කියන தත්වෙටපත් වෙන නම් පියුමක් වගේ බබලන්න නම් ශ්‍රද්ධාව තියෙන්න ඕනි කියලා උපාසක චණ්ඩාල සූත්‍රයේ පෙන්නලා දෙනවා. පළමුවෙන්. ඊළඟට වජ්‍ර සීලය තියෙන්න ඕනි. ඊළඟට වජ්‍ර පෙන්නලා දෙනවා කෝතුහල මංගලික නැතිකම.
කෝතුහල මංගලික මේ නැතිකම කියලා කියන්නේ මේ ඔය සුබ නිමිති ආදී දේවල් වලට ප්‍රමුඛ ස්ථානය දෙන කෙනෙක් නොවිය යුතුයි උපාසකයා. ඌනාණ්ඩන එකට ප්‍රශ්නයක් වෙන්නේ. ඌනාණ්ඩන එක, කැරලාණ්ඩන එක, බල්ලකම් පට ගහන එක ඒවා ප්‍රශ්න කරගෙන තමන්ගේ ජීවිතය දිහා නොබලන්නෙක් බවට උපාසකෙක් පත් වෙලා නම් එයා උපාසක පද්මයක්. පද්මයක්. එහෙමයි. එයා උපාසක පුණ්ඩරික කෙනෙක්. සුදු නෙළුම් මලක් වගේ. නෙළුමක් වගේ වජිර. එයා බැබ්බලනවා. ඊළඟට වජිර පෙන්වලා දීලා තියෙනවා මේ සුබ නිමිති වෙනුවට මංගල කියන කාරණා වෙනුවට යම්කිසි කෙනෙක් කර්මය සලකනවා. කර්මය. මේ කියන්නේ මේ අසුබ නිමිත්ත වෙච්ච නිසා මේක වුණා. ඔය මං කිව්වා කම්පට ගහ දියන්න එපයි කියලා. වුණා නිකන්ද චුච්චුක් ගෑවේ. මං කිව්වා යන්න එපා කියලා. ඒ වෙනුවට යම්කිසි නරක අත්දැකීමක් ආපු වෙලාවට කෙනෙක් කල්පනා කරනවා නෑ. ඒ වෙලාවේ මම සංසාරේ කරපු කර්ම ශක්තියක් බලවත් වුණා වෙන්න පුළුවන්. අන්‍ය උපාසක පද්මයක්. එතකොට යා වග වෙන්නේ හූනෝ ගැන නෙවෙයි කමං කරන ක්‍රියා ගැන නේ. එහෙමයි. හූනෝ ගැන වග වෙලා සසරෙන් නිදහස් වෙන්න පුළුවන් ද වචිත? නේද? කැරලා ගැන ඇඟ කහනකොට බල්ල ඇඟ හොල්ලන එක ගැන වග වෙලා සසර දුකින් නිදහස් වෙන්න පුළුවන්ද කියන්නකෝ. ඔය වරින් වර අපේ අර මේ Facebook එක කරන දරුවා මේ යොදනවා නිතරම වරින් වර දානවා ඔය වගේ කොටස් මේ මිනිස්සු මේ සමහර සුබ අසුබ කියලා නිමිති. ඔය ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ කලු අපි සුබ ගමනක් යනකොට කළු බලලෙක් එතනින් ගියොතින් මොකද්ද ඒකේ තියෙන දේ කියලා. ඉතින් මමයි ළමයා සාකච්ඡා කරලා අපි උත්තරයක් හැමතිස්සෙම වරින් වර ප්‍රචාරය කරන අපේ Facebook කියනුමේ ඒ කියන්නේ ඔබ සුබ ගමනක් යන විට කළු බලලෙක් පාර හරහා යෑමෙන් පෙන්눔 කරන්නේ කළු බලලාද ගමනක් යන බවයි. වෙන මොකුත් නැහැ. එයත් ගමනක් යනවා අපිත් ගමනක් යනවා. දැන් හොඳ උපාසකතුමෙක් උපාසිකාතුමා කළු බලලා ගියාද කළු බල්ලෙක් ගියාද ඌව තමන්ගේ ජීවිතේ දේවල් කරගන්නේ හරි. කළු බලලා හමු වෙච්චට පස්සේදී වාහනේ ඇක්සිඩන්ට් වුණා කියමුකෝ. හොඳ උපාසකෙක් කල්පනා කරන්නේ මොකද්ද? මන් නිදිමතේද වාහනේ පැදෙන්නේ. මගේ සිහිය තිබුණද ඒ වෙලාව. එහෙම නැත්තම් ඒ ඔක්කොම තිබිලත් මට සංසාර කර්මයක් ඉදිරිපත් වුණාද? උපාසක පද්මයක් වෙන්නේ එහෙම හිතන අය වජිර. එතකොට හැම තිස්සෙම උපාසක පද්මයක් වෙච්ච කෙනා අවධානය යොමු කරන්නේ මේ මොහොතට. එයා යෝනිසෝ මනසිකාරය ගැන කල්පනා කරනවා. මේක පාත්ත ගන්න ඕන. මට වැරදුනේ මේ වෙලාවේ මං සිහිය නැතුව වැඩ කරා. මේ වෙලාවේ මම අඥානවන්තව වැඩ කළා. නුවණ නැතුව වැඩ කරා. ඒකයි මට වැරදුනේ කියලා උපාසක පද්මයක් බවට පත් වෙන කෙනා කල්පනා කරනවා වජිර. ඊළඟට පෙන්වලා දෙනවා මේ ශාසනයෙන් බැහැරව දක්ෂිනාර්හ පුද්ගලය සොයා යන්නේ නැහැ. නියම උපාසක පද්මයක් කියලා. කියන්නේ මේ අන්ධ භක්තියෙන් කටයුතු කරන්නේ නැහැ. අන්ධ භක්තියෙන් අරක කරාම අර දේ දුන්නම මේ දේ වෙනවා මෙහෙම කියලා නෑ. හරියට කර්මයයි කර්මඵලය විශ්වාස කරගෙන තමයි දක්ෂිනාවන්ට පුද්ගලය තෝරගන්නේ දක්ෂිනාවන් ප්‍රදානය කරන්නේ. පරිත්‍යාගය කරන්නේ පරිත්‍යාගයේ නියමාර්ථය දරගෙන. පරිත්‍යාගයට පිරිසක් තෝරගන්නේ ඒ තෝරා ගන්න පිරිස තෝරාගන්නේ ඇයි කියලා හරියටම අවබෝධ කරගෙන. අන්න එවැනි කෙනෙක් උපාසක පද්මයක්. උපාසක පියුමක් යා. එනිසා වජිර මේ හැම කෙනෙකුටම උපාසක පියුමක් වෙන්න පුළුවන්. නිවැරදිව අපි සාකච්ඡා කරපු විදිහට ශ්‍රද්ධාව දියුණු කරගන්න ඕනේ. ඒ වගේම සීලවන්තකම දියුණු කරගන්න ඕනේ. ඔය සුබ නිමිති ආදී දේවල් වලට 100% අවධානය දීදී ඒ කරගන්න විකාර ටික නවත්තන්න ඕනේ. ඒ වෙනුවට කර්මය සහ කර්මඵලය අදහන. එතකොට එතනින් එහා පැත්තට ගියපු කෙනාද උපාසක චණ්ඩාලයා වෙන්නේ. ඒ කියන්නේ ওই ටික නැත්තම්, ඒ කියන්නේ ශ්‍රද්ධාව නැත්තම් එයා උපාසක චණ්ඩාලේ. සීලවන්තකමක් නැත්තම් උපාසක චණ්ඩාලේ.
චණ්ඩාලය කියන්නේ උපාසක භාවය පිරිහෙච්ච උපාසක භාවයේ පහත් තත්වයක්. උපාසකවරු තමයි. චණ්ඩාල කියන්නේ සැඩොල් කියන්නේ පහත් කියන අර්ථයෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය බුදුහාමුදුරුවන්ට නෑනේ වචර මේ පොලිටිකල් කරෙක්ට්නස් කියන ඒවා. මේ අපේ ලෝකෙනේ තියෙන්නේ මේ අයියෝ චණ්ඩාල වගේ සැඩොල් වගේ වචන පාවිච්චි කරන්න හොඳද? නෑ ඒ කාලේ තිබුණ සම්මුතියක්. ජන සමාජය බෙදලා තිබුණා සැඩොල්ය, අර කුලය, මේ කුලය කියලා. බුදුහාමුදුරුවෝ ඒ කුල පිළිගත්තේ නෑ. හැබැයි ඒ වචනේ පාවිච්චි කරලා භාග්‍යවතුන් වහන්සේ කිව්වා මේ සැඩොල් කියන්නේ උප්පත්තියෙන් වෙන එකක් නෙවෙයි කරන වැඩ අඩුව වෙන එකක්. ඉතින් කවුරු හරි කෙනෙක් සැඩොල් ගති සහිතයි. කවුරු හරි කෙනෙක් පහත් ස්වභාවයටපත් වෙනවා තමන් ඉන්න තත්ත්වයෙන් පහළට වැටිලා පිරිහිලා යනවා. එයාට ශ්‍රද්ධාවක් නැත්තම්. සීලයක් නැත්තම් එයා කෝතුහල මංගලික නම්. එයා කර්මය පිළිගන්නේ නැතුව සුබ නිමිති ගැන විතරක් හිත ඉන්නවා නම්. එයා මේ ශාසනයෙන් පිට මේ ශාසනය උගන්වපු ක්‍රමවේදයෙන් තොරව දක්ෂිනාව සම්බන්ධව කල්පනා කරනවා නම්. ඒ නිසා වචන අපේ ශාසනයේ උපාසක සැඩොලෙක් නොවි, උපාසක චණ්ඩාලෙක් නොවි, අපි උත්සාහ කරන්න ඕන උපාසක පද්මයක් වෙන්න. අපේ බෞද්ධ පිරිසට තාම ඒ සඳහා අවස්ථාව තියෙනවා. එකම හඳුනන දැන් අපි ගත්තාම මේ ගොඩාක් වෙලාවට මේ පන්සල් වලට ගියාම දායක ස්වභාව තියෙනවා. දැන් දායකෙක් කියලා අපි දන්නවා. අපි දායක මහත්තුරු පන්සල් වල. එතකොට දායක ස්වභාව තියෙනවා. එතකොට මේ දැන් උපාසකයා සහ දායකයා කියන දෙන්න කොහොමද වෙනස් වෙනවද? එහෙම නැත්නම් උපාසකයාටම දායකයෙක් වෙන්න පුළුවන්ද? දායකයාටම උපාසකයෙක් වෙන්න පුළුවන්ද? ඇයි මේ වචන දෙකක් මෙතන තියෙන්නේ? ඔව් වජිර දැන් දායකයා කියන එකේ අදහස දෙන තැනත්තා කියන එකනේ. පරිත්‍යාගශීලියා කියන එක. දායක කියන වචනේ සිංහල අර්ථය ඒකනේ වචන. සමහර දායකයෙක් උපස්ථායකෙක්ම තමයි. දැන් භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර දායකයා ලෙසත් අග්‍ර ගිහි උපස්ථායකයා ලෙසත් පිළිගන්නේ අනාථපිණ්ඩික සිටුතුමා. එතුමා අග්‍ර උපස්ථායකෙක්. ගිහි සමාජ. අග්‍ර දායකයා උපස්ථායකයා කියන්නේ සිව්පසයෙන් යමෙකුට යමෙක් උපකාර කරනවද, පහසුකම් සලසනවද, චීවරය, ඇඳුම්, සේනාසන, ඉඳුම් හිටුම්, පිණ්ඩපාත ආහාර පාන, ගිලාන පච්ච බේතෙත් නේ. ඔය කාරණා වලින් යමෙකුට පරිත්‍යාග කරනවද, උදව් උපකාර කරනවද, ඒ අත්ත දායකෙක්. සමහර වෙලාවට තුනුරුවන් සරණ නොගිය දායකයෙක් ඉන්න පුළුවන්. දැන් සමහර කතෝලික බැතිමතුන් ඉන්නවා. ඒගොල්ලෝ තුනුරුවන් සරණ ගිහිල්ලා නැහැ. හැබැයි හාමුදුරුවෝලට උදව් කරනවා. පන්සලට උදව් කරනවා. සමහර ඉස්ලාම් භක්තිකයෝ ඉන්නවා, හින්දු භක්තිකයෝ ඉන්නවා. ඒගොල්ලෝ පන්සලට දාන ගෙනින් දෙනවා. උදව් උපකාර කරනවා. හාමුදුරුවෝ පන්සලේ මොකක් හරි සංවර්ධන කටයුත්තක් කරනකොට සමහර බැතිමතුන් අනිත් ආගමිකයෝ වුණාට ඒගොල්ලෝ ගිහිල්ලා ආධාරයක් දීලා එනවා ස්වාමීන් වහන්සේ ආවාසය හදාගන්න මේකත් තියාගන්න කියලා. හැබැයි ඒගොල්ලෝ බුද්ධං සරණං ගච්ඡාමි කියන තැනට ඇවිල්ලා නැහැ. එතකොට එයා උපාසකෙක් නෙමෙයි. උපාසිකාවක් නෙමෙයි. හැබැයි ඩිවෝටි කෙනෙක්. දායකයෙක්. එයා දායකයෙක් වචන. එහෙම දායකයෝ ඉන්න පුළුවන්. එවැනි පරිත්‍යාගශීලියෝ ඉන්න පුළුවන් උපාසක භාවයටපත් නොවුණු. එහෙම ඉන්න පුළුවන්. උපාසිකා භාවයටපත් නොවුණු දායක දායිකාවෝ ඉන්න පුළුවන්. හැබැයි බහුතරයක් දායක දායිකාවෝ නම් උපාසක සහ උපාසිකා භාවයටපත් වෙච්ච අය. බහුතරය. දැන් අපේ පන්සලක ගත්තොතින් දායක සභාවේ ඉන්න සියලු දෙනාම තුනුරුවන් සරණ ගියපු අය. එහෙමයි. කමිටි එකේ ඉන්නේ ඔක්කොම තුනුරුවන් සරණ කියපුවා. ඊට අමතර දායකයෝ ඉන්න පුළුවන්. මට තියෙන විශේෂ පැහැදීමක් මගේ බණ අහනවා විශේෂ පැහැදීමක් මත ඔය පිටරටවල් වල ඉඳලා එනවා අන්‍යාගමික අය ලාංකිකයෝ. සමහරලාට පොඩි ඩොනේෂන් එකක් එහෙම දීලා යනවා ආවා. එක්කෝ මොකක් හරි ටැග්ගක් අරන් එනවා. ලංකාවට ඇවිල්ලා කෝල් කරලා අහනවා ඔබ වහන්සේ හමු වෙන්න පුළුවන්ද? මම කතෝලිකෙක් කෙනෙක්. මම අසුවල් රටේ ඉන්නේ. ඔබ වහන්සේගේ බණ අහනවා. ඔබ වහන්සේ බලලා යන්න කැමතියි. මොකක් හරි ටැග්ගක් අරන් එනවා.
දායකයෝ. හැබැයි ඒගොල්ලෝ බෞද්ධ බුදු ධර්මය හෝ තථාගතයන් වහන්සේ හෝ සංඝ රත්නයේ සරණ යනවා කියලා මේ උපාසක උපාසිකා භාවය තහවුරු කරලා නැහැ. තමන්ගේ ආගමේ ඉන්නවා. හැබැයි බුද්ධ ධර්මෙනොත් ගන්න පුළුවන් දේවල් අරගෙන ජීවිතය හදා ගන්නවා. එවැනි කොටසක් ඉන්න පුළුවන් දායකයෝ අතර. හැබැයි බුදුදහමේ දායකයෙක් වීමට වඩා අගය කරන්නේ උපාසක උපාසිකා භාවය. සිවණක් පිරිසට එකතු වුණොත් මේ ශාසනයේ කොටස්කරුවෙක් වෙන්නේ. ඉතින් උපාසක උපාසිකාවෝ සිවණක් පිරිසේ ඉන්නවනේ. දෙපිරිසක්නේ. නේද? දැන් ඔය ගොඩාක් අය හිතනවා ශාසනය කියන්නේ ආමුදුරුවරු කියලා නෑ. ආමුදුරුවරුම නෙවෙයිනේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව් පිරිසටම මේ ශාසනය අයිති. මට අයිති වගේම ඔබටත් අයිති. ඔබට අයිති වගේම ඔබගේ බිරිඳටත් අයිති. මට අයිති වගේම මෙහෙණින්හන්සලට දසසිල් මාතාවන්ටත් අයිති මේ ශාසනය. අපි කවුරුත් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. හරියට ගංගා හතරකින් ආපු ජලය මූදෙදි එකම ලුණු රහ වෙනවනේ. කැලණි ගඟෙන් ආවත්, වලවේ ආවත්, කළු ගඟෙන් ආවත්, කුමන මහවැලි ගඟෙන් ආවත් මූදට වැටුණම් ලුණු රහයි. උපාසක උපාසිකා බික්කු බික්කුණී කියන සිව් පිරිසෙන් කිනම් පිරිසකට අයිති වුණත් ඔබත් මමත් බුද්ධ ශ්‍රාවකයෙක්. ආර්ය ශ්‍රාවකයෙක්. අපි ආර්ය ශ්‍රාවක භාවයයි අපි පුළුවන් ඉක්මනින් තහවුරු කරගන්නවා. දායකත්වයක් දීම කියන එක කොයි ආගමේ ඉඳගෙනත් අනිත් ආගමට කරන්න පුළුවන්. දැන් අර පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මොනතරම් බෞද්ධත්වෝ කාඩිනල් තුමාට උපකාර කරාද ඒ කඩා වැටිච්ච පල්ලි හදාගන්න. මොනතරම් මුදල් පරිත්‍යාග කරාද. ඒකෙන් කියන්නේ ඒගොල්ලෝ කතෝලික ධර්මයේ සරණ ගියා. ඒ වෙලාවේ ඒ අවශ්‍යතාවය දැකලා උදව් කරා. ඒ වගේම කතෝලිකත්ව පන්සල් බිඳ වැටෙද්දී හාමුදුරුවෝ බිඳ විනාශ වෙලා යද්දී හාමුදුරුවලට කරදර බාධක එද්දී එහෙම උපකාර වෙන තැන් තියෙනවා. අනිත් ආගමික. ඒක දායකත්වයේ කියන එකට උපාසක උපාසිකා භාවය තියෙනවා නම් විශිෂ්ටයි. නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. කෙනෙකුට උදව්වක් කරන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් නිවන් මඟ සාධනය කරගන්න නම් දායකකම් කරලා බෑ. උපාසකෙක් වෙන්න. උපාසකතුමෙක් වෙන්න ඕන. උපාසිකාවක් වෙන්න ඕන. ඒකේ වේ මේ හැමදාම පන්සලට සිල් දෙදී ඇඳන් යන්න ඕන කියන එක නෙමෙයි වචන. ඒක නෙමෙයි. ගොඩක් අය උපාසක මහත්තයා කියන්නේ පන්සල් ගිහිල්ලා තිබුණොත් විතරයි. අට සිල් පන්සිල් ඔක්කොම රැකලා තිබුණොත් විතරයි. ගොඩක් අය ආයා උපාසක මහත්මයෙක් උපාසිකාවක් කියලා කියන්නේ නැහැ. යා තුනුරුවන් සරණ ගිහිල්ලා නම් තාම යා සීලවන්ත නුනත් යා උපාසක උපාසිකා. තාම පන්සිල් රකින්නේ නැති වෙන්න පුළුවන්. අර උපාසක උපාසිකාවන්ට සතර අපායට වැටෙයි කියලා බයක් තියෙනවා නම් අන්න ඒ බයෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා අංගුත්තර නිකායේ 3 වෙනි පොතේ උපාසක වග්ගයේ තියෙනවා වචිර සාරජ්‍ය කියලා සූත්‍රයක්. උපාසක සාරජ්‍ය. ඒ කියන්නේ ඒකේ කතා කරන්නේ උපාසකයාට ඇති වෙන්න පුළුවන් බය ගැන. උපාසකයාට ඇති වෙන්න පුළුවන් බය ගැන පෙන්වා දෙද්දි කියන්නේ මොකක්ද? පස්පව් කරනවා නම් උපාසකතුමෙක් ඒ ඇත්තට බයෙන් ඉන්න වෙනවා මෙලොව ගැනයි පරලොව ගැන. එතකොට මෙලොව පරලොව බය නැති වෙන්න සීලය උදව්වක් උපාසකතුමාට. හැබැයි එයා සිල්පද රැකලාද නැද්ද කියන එක මත උපාසක භාවය ගැන ප්‍රශ්නයක් එන්නේ නැහැ. උපාසිකා භාවය ගැන ප්‍රශ්නයක් එන්නේ නැහැ. උපාසිකා භාවය උපාසක භාවය කියන්නේ මූලිකව ලෞකික සම්මාදිට්ඨියවත් එයා ඇති කරගෙන තියෙනවා. පවපින පිළිගන්න. අපි අර නිතර කියලා තියෙන උදාහරණ විදියට දැන් වජර ගෙවල් වල ඉන්න අම්මලා පිළිගන්නවා ප්‍රාණඝාතය නරකයි කියලා. ඒගොල්ලෝ ඒක ප්‍රකාශයටපත් කරනවා. හැබැයි ඉඳලා හිටලා කරපොත් එක්ක එහෙම ආවම කොහු පාරක් දීලා දානවා. එහෙම කොස්සෙන් අනින ගමම්ම කරපොත්තට කියනවා මේ පෞකාර සත්තු හින්දා අපිටත් පව් කරනවා. උපාසිකා භාවයේ තියෙන සීලය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. තේරුණා නේද? ඒ කියන්නේ
ඒ කියන්නේ උපාසිකා භාවය කියන එක යාගේ සීලය එක්කම නෙමෙයි තීන්දුව වෙන්නේ. සීලයෙන් වෙන්නේ වජිර උපාසිකා භාවයේ තව බැබලීමක් ඇති කරන එක. උපාසක භාවයේ ආලෝකයක් විසරද බවක්. විසරද කියලා සූත්‍රයක් තියෙනවා. විසරද උපාසිකා කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර දසක නිපා. හඳුනන්නේ අවසර දෙන්න. එතකොට දැන් අපිට ඕනම මොහොතක මේ උපාසක භව කියන එක පරිහානියටපත් වෙන්න පුළුවන්. අපි අවසාන වශයෙන් කතා කරොත් එහෙම කියන්නේ උපාසකෙක් වෙලා මේ මොහොතේ ඉන්න කෙනා වහන්සේ මුලිනුත් මේක පැහැදිලි කරා. මේ අවසානයක් හොයාගන්න ඕන නිසා මම මේ වහන්සේගෙන් නැවත විමසන්නේ මේ මොහොතේ උපාසකෙක් දැන් සද්ධර්ම ශ්‍රවණය පමා කරනවා නම් සීලය ගැන හිතන්නේ නැත්නම් ශ්‍රද්ධාව ගැන හිතන්නේ නැත්නම් දොස් දකින්න හිතක් තියෙනවා නම් අර බුදුසසුනෙන් බැහැර වෙන්න උත්සාහ කරනවා නම් මොහොතකින් උපාසක බව නැති වෙලා යන්න පුළුවන්. ඔව් උපාසක භාවය කියන එක පිරෙහෙන්න පුළුවන් නේ. දැන් මම බුද්ධං සරණං ගච්ඡාමි කියලා භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා භාග්‍යවතුන් වහන්සේ අනුගමනය කරනවා කියලා මම දිවුරුමක් දීලා මම ප්‍රකාශනයක් කරලා භාග්‍යවතුන් වහන්සේටම නිගා කර කර ඉන්නවනේ. භාග්‍යවතුන් වහන්සේටම අපවාද උපවාද නගනවනේ. භාග්‍යවතුන් වහන්සේ වැරදියයි භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් සාදේශනා විකෘති කරනවා. දේශනා විකෘති කරනවා නම් එතකොට අපේ බුද්ධං සරණං ගච්ඡාමි කියපු එක හුදු වාක්‍යයක් විතරයි. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධම් සරණ ගියා නම් වජිර ඒ ඇත්තගේ ඒ උපාසක උපාසිකා භාවය විනාශ නොවෙන්න ඒ ධර්මය නැවත නැවත ශ්‍රවණය කරමින් නැවත නැවත ඒ ධර්මය ධාරණය කරමින් නැවත නැවත ඒ ධර්මය ප්‍රගුණ කරමින් තමන්ගේ උපාසිකා භාවය උපාසක භාවය එයා තහවුරු කරගන්න වීරිය කරන්න ඕනේ මචං. එයා වීරිය කරන්න ඕනේ. සත්පුරුෂය ඇසුරු කරමින්. එතකොට තමයි එයා ඒ උපාසක උපාසිකා භාවයේ තහවුරු වෙච්ච කෙනෙක් වෙන්නේ. නැත්තම් කෙනෙක් ධම්මං සරණං ගච්ඡාමි කියලා අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතාගෙන කතා කරනවා නම් වැඩ කරනවා නම් හැසිරෙනවා නම් එයාගේ උපාසිකා භාවය ඉවරයි. දුක දේ සපයි කියලා හිතාගෙන යම් කෙනෙක් වැඩ කරනවා නම් කතා කරනවා නම් හිතන මතනවා නම් ඉතින් එයාගේ උපාසිකා භාවයක් නැහැ නේ. එතන උපාසක භාවයක් නැහැ නේ. ඒක පිරිහිලා. අනාත්ම දේ ආත්මයි කියලා අල්ලගෙන ඉන්නවා නම් උපාසක උපාසිකා භාවය පිරිහිලා. දැන් හැමතිස්සෙම අර අනේ අනිච්චන් එක ඔළුවේ තියෙන එක හොඳයි. ඒක ඔළුවේ තියෙන එක හොඳයි. ඒ පදනමේ ඉන්නව නම් අර උපාසක උපාසිකා භාවයේ පිරිහීම වළක්ව ගන්න පුළුවන් වජිර. මොකද නැත්තම් අර අනිච්ච කියන ධර්මය අප හරියට අවබෝධ කරගෙන එය අප තුල තහවුරු කරගෙන නැති වුණොත් අපි ඒ දහමට පටහැනිව අපි විවිධ දෘෂ්ටිවල පැටලෙන්න පුළුවන්. දරුවෝ නිසා දෘෂ්ටිවල පැටලෙන්න පුළුවන්. එහෙමයි. ධනය නිසා දෘෂ්ටිවල පැටලෙන්න පුළුවන්. පුතුන් සම්බන්ධව ආත්මීය අදහසක් ඇති වෙන්න පුළුවන් දරුවෝ ගැන. කොච්චර බුද්ධං සරණං ගච්ඡාමි කිව්වත් කෙනෙක් ඉන්න පුළුවන් කවුරු වෙනස් වුණත් ළමයි වෙනස් වෙන එකක් නැහැ. ළමයි අතරිනුත් කවුරු වෙනස් වුණත් පොඩි පුතා වෙනස් වෙන එකක් නැහැ. එහෙනම් අන්නේ වගේ දෘෂ්ටි ජාලවල පැටලිච්ච කෙනෙක් නම් එයා උපාසිකා නෙමෙයි උපාසක නෙමෙයි. මොකද එයා පිළිගත්ත මූලික ධර්මයට පටහැනිව තමයි දරුවෝ ගැන කල්පනා කරන්නේ. දරුවෝ වියුක්ත නැහැනේ සියලු දේ අනිත්‍ය නේ. වියුක්ත නැහැ. දරුවොත් එක්ක කොටස. ඊළඟට සමහරව හිතනවා ළමයි නෑදෑයෝ ඔය කවුරුත් මට වැඩක් නැහැ. ඔය ඔක්කොම වෙනස් වුණත් මගේ ෆික්ස් ඩිපොසිට් එක තියෙනවා. මට අම්මා තාත්තා දීපු කුඹුරු අක්කර දෙක තියෙනවා. මට අම්මා තාත්තා දීපු තේ අක්කරේ තියෙනවා. මට තියෙනවා මේ මෙච්චර මේ ඉතිරියක් කරලා මගේ ගිනුමේ කවුරු නැති වුණත් මට ඒවා තියෙනවා. අන්න යා ධනම්මත්ති. අනිත් ඔක්කොම අනිත්‍ය බව පිළිගන්නවා ධනය නිට්ටයයි කියලා පිළිගන්නවා. එතකොට එයා අර ධර්මය හරියට සරණ ගිහිල්ලා නැහැ. එයා උපාසක උපාසිකා භාවය තුල පිහිටා සිටින්න ඕන මූලික ඥානයෙන් මූලික දර්ශනයෙන් එයා ආයත් වෙලා. ඒ කියන්නේ අපේ උපාසක උපාසිකා භාවයේ දාර්ශනික පදනම වෙන්න ඕනේ පටිච්ච සමුප්පාද ධර්මය.
ජීවන ධර්ම කර ගැනීම. අපේ ජීවන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කර ගැනීමනේ අපේ ජීවන ක්‍රමය වෙන්නේ. එතකොට තමයි උපාසිකාවක් ලෙස උපාසකතුමෙක් ලෙස අපිට අපරිහානීයව පිරිහෙන්නේ නැතුව ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ එතකොට. පිරිහෙන්නේ නැති කෙනෙක්. තහවුරු වෙච්ච උපාසක භාවයක්, උපාසිකා භාවයක් සහිත කෙනෙකු බවට අපිපත් වෙන්නේ වජිර අනිවාර්යෙන්ම අපි හරියටම ධර්මය එක්ක නිතර පෛරුපාසනයේ යෙදෙන්න ඕන. මම ඊයේ කොළඹට වඩිනකොට මං හිතන්නේ 11 පහුවෙ. ඒත් වජිර මම සැතපෙන්න කලින් ඊයේ රාත්‍රියාමේ මේ දේශනාවටත් අනුග්‍රහයක් කර ගැනීම සඳහා අපේ අපවත් වී වදාළ ගංගොඩවිල සෝමසායනහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කළා. එහෙමයි. උපාසක චණ්ඩාල සූත්‍රය අසුරු කරගෙන සෝමසායනහන්සේ කරපු පැහැදිලි කිරීම. මොකද හේතුව මම සූත්‍රය කියුවට පස්සේ අංගුත්තර නිකායේ තිබෙන මට අවබෝධ වෙච්ච දේ නිවැරදිම එකක්ද කියලා තව තහවුරු කරගන්න හරි ලේසියිනේ. තව සත්පුරුෂයෝ ඒ ගැන කතා කරපු අහුම්කම් දෙනෙක්. එහෙමයි. මම ඊයේ ඇත්තටම සෝමසායනහන්සේගේ දේශනාවක් තමයි ඊයේ රාත්‍රියේ සැතපෙන්න කලින් මම ශ්‍රවණය කරවුවේ. මොකද හේතුව එකෙන් මට මේ උපාසක චණ්ඩාල සූත්‍රයේ උපාසක චණ්ඩාලයක් නොවි උපාසක පද්මයක් වෙන්නේ කොහොමද කියලා සෝමසායනහන්සේ හරි ලස්සන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. උන්වහන්සේගේ ශෛලිය. ලස්සන උපමායක. කියන්නේ අදහසක් ගන්න. මේ මාතෘකාව සම්බන්ධ අවබෝධයක් ලබා ගන්න. මට අවබෝධයක් ලබා ගන්න. ඒක හරි ප්‍රයෝජනයක් වුණා. ඒ නිසා අපිට අපේ ශාසනික ගමන ගිහි වුණත් පැවිදි වුණත් මේ උපාසක භාවයෙන් උපාසිකා භාවයෙන් අපි මේ ශාසනික ගමනක් නේ යන්නේ. ආධ්‍යාත්මික ගමනනේ අපේ මේ ආධ්‍යාත්මික ගමන පිරිහෙන්නේ නැතුව පවත්වගෙන යන්න නම් අපි තථාගතයන් වහන්සේගේ ධර්මය මත අපේ ආධ්‍යාත්මික ගමනේ පදනම පිහිටව ගන්නවා. එතකොට අපිට භාග්‍යවතුන් වහන්සේත් හමු වෙනවා, රහතන් වහන්සේලාත් හමු වෙනවා, ලෞකික හාමුදුරුවරුත් හමු වෙනවා, පුහුණු වෙලා ඉවර වෙච්ච හාමුදුරුවරුත් හමු වෙනවා, තාම පුහුණුවේ අඩියක්වත් නොගිය හාමුදුරුවරුත් හමු වෙනවා, ගිහියොත් හමු වෙනවා, ඔක්කොම හමු වෙනවා ධර්මයේ මත පිහිටියා. ඔය ඔක්කොම හමු වෙනවට වඩා වජිර වැදගත්ම දේ Tamanට Taman හමු වෙනවනේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ සූත්‍රයක් කියවනකොට මට මාව හමු වෙනවා වජිර. ලැජ්ජයි තන සමහරලාවට. තා කොච්චර කෙලස් තියේද කියලා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ කියලා තියෙන ඒ උතුම් විමුක්තිය අත්විඳින්න මට තියෙන බාධා මගේ අභ්‍යන්තරයේ තියෙන කහට මට මාව පේනවක් මේ හොඳම පිරිසිදු කණ්ණාඩියක් ගාවට ගියාට පේන්නේ මතු පිට විතරනේ වජේ. හැබැයි බණක් අහලා ඉවර වෙනකොට නැත්තම් අලුතින් සූත්‍රයක් කියවලා ඉවර වෙනකොට මට මාව පේනවා. මට ඔය ලෝකේ කවුරු පේනවටත් වඩා වටිනවා වජේ මට මාව පේන එක. මොකද මට මා දකින්න පුළුවන් වුණාමනේ මට මා නිවැරදි කරන්න පුළුවන්. එහෙමයි. මට මා හරි පාරේ ගෙනියන්න පුළුවන්. ඒ හින්දා අපේ උපාසක උපාසිකාවෝ සතිමත්ව හොඳට ධර්ම පරිශ්‍රණේ නියැලෙන්න ඕන. එතකොට Taman තනි වෙලා කියලා හිතෙන්නේ නැහැ. ආමුදුරුව පිරිහිච්ච නිසා අපි අසරණ වෙලා වගේ කියලා එහෙම සින්දු කියන්නේ නැහැ වචර. එහෙම ඔය ගොඩාක් අය සින්දු කියනවා මේ දවස්වල Facebook වල දානවා අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. ඒකකොට මට හිතෙනවා ඒ කියන්නේ අර හාමුදුරුවෝ හතර දෙනාට මේගොල්ලොන්ගේ සරණ බාර දීලා තිබිලා වගේ කියලා. එහෙම එකක් වෙන්න ඕනේ අපි මොකටද අසරණ වෙන්නේ කවුරු හරි අවුල් වුණා කියලා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ ඉඳපු බෞද්ධයන්ට මොනවා හිතුණද දන්නේ නැහැ හාමුදුරුවෝ විකාර කරනකොට. එහෙම කවුරුත් ඉඳා ගිහියෙක් ඉඳවත් උපාසක උපාසිකාවෝ ඉඳවත් දැන් එහෙම හිතනවා නම් වජිර
ලංකාවේ බෞද්ධයෝ කරටි කැඩෙන්න බොන විදිය දැක්කම හාමුදුරුවෝ වෙච්ච අපිට හිතෙන්න එපා අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. මට නම් දැනෙන්නේ. මට හිතෙන්නෙම අනේ පව් මේ මිනිස්සුන්ට මේ බොන එකේ අවුල තේරෙන්නේ නැහැ තාම. අනේ තා පොඩ්ඩක් හරි ධර්මයක් කියලා දෙන එක හොඳයි. අඩුම මේ මිනිහා ගලව ගන්න බැරි වුණත් මේ මිනිහාගේ ළමෙක් හරි ගලව ගන්න පුළුවන් වුණා. කොච්චරයි. නැතු අපි ඉවරයි. ආය අපිට නැගිටිල්ලක් නැහැ. හරිම නිෂේධනීය විදියට අපි මොකටද හිතන්නේ මේ මීඩියා වලින් කරන වැඩවලට? සෝෂල් මීඩියායි අනිත් මීඩියායි නේ. උස්සන උඩ ගෙනියනෝ පොළවේ ගහනවා. මාව උඩටම අරන් යන වජිරලට බැරිද වජිර හෙට ඕන්නම් බද්දිය හිමි පොළවේ ගාලා කුඩු කරන්න. පොළොව. ඉතින් මම මත බුද්ධ ශාසනය තීරණය වෙනවද? මම කියන්නේ මාව පොළවේ ගහන්න. මාව පොළවේ ගැහුවට ප්‍රශ්නයක් නැහැ. මොකද මම හින්දා බුද්ධ ආගම නැති වෙන්නේ නැහැ. ඔය දුර්වල හිත් සහිත බෞද්ධයෝ ටික දවසක් සසල වෙයි. බෞද්ධ බුද්ධ ආගමෙන් අයින් වෙලා යන්නේ නැහනේ. ආමුදුරු කරපු දේවල් නිසා ආගම අතහැරලා ගියපු එක බෞද්ධයෙක් ඉන්නවද කියන්නකෝ අච්චර. එහෙමයි. එහෙම කවුරුත් නැහැ. එහෙම යන්නේ නැහැ. එච්චර දුර්වල නැහැ බුද්ධ ආගම. එහෙම හීනමාන හදාගන්න එපා. මේ ධර්මයේ එච්චර දුර්වල නැහැ. ඔය ආමුදුරු ගැන තරහ තියෙන කට්ටිය වුණත් කියන්නේ අපි දරුවන් සරණ යන්නේ නැහැ. දරුවන් සරණ යනවා කියලා කමන්නේ. දරුවන් හරි සරණ යන්නකෝ. පස්සේ තේරෙන්නේ දරුවන් කවුද කියලා. අන්තිම තරහ මිනිස්සයාටත් බුදුහාමුදුරුවෝ අතහරින්න බෑනේ. ධර්මය අතහරින්න කොහොමද? හාමුදුරුවෝ එක්ක තියෙන පුළුවන් කෝන්තර. ඒ නිසා තාම බුද්ධිමත්ව, තාම ප්‍රඥාවන්තව අපි කල්පනා කරනවා නම් අපි හිතන්නේ වජිර අපිට මේ කාලය තමයි, මේ රට තමයි, මේ තියෙන ශාසනය තමයි අපේ උපාසක උපාසිකා භාවය ඇත්තටම තහවුරු වෙලාද කියලා පරීක්ෂණයට ලක් වෙන්නේ. මගේ ඉවසීම හොඳටම පවතිනවද කියලා වජිර මට යුරෝපයේදී හෝ බටහිරදී අඳුන ගන්න අමාරුයි. මොකද ඒ රටවල් වලදී අපි අවුස්සන අය ගොඩක් අඩුයි. හැබැයි ලංකාවේ ඔබ පාරේ වාහනේ පදවාගෙන ජාතික රූප වාහිනියට එනකොට වජිර ලංකාවේදී ඔබේ කාන්ති පාරමිතාව පරීක්ෂාවට ලක් කරනවා. ඒ නිසා කාන්ති පාරමිතාව පුරන්න හොඳම රට ලංකාව. මොකද මිනිස්සුන්ගේ වැඩේම අපි අවුස්සන එක. අවුස්සන මිනිස්සු අතර ඇවිස්සෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඔබ විභාගයෙන් සමත් වෙලා. ඔබ පාරමිතාව හොඳට පූර්ණේ කරලා. ඒ නිසා ඔබගේ ශ්‍රද්ධාව, ඔබගේ උපාසක උපාසිකා භාවය ගැන ඔබව වික්ෂිප්ත කරන විදිහේ දර්ශන, සිද්ධි, ප්‍රවෘත්ති නිර්මාණය කරන රටක මම ඔබට යෝජනා කරනවා නොසැලී ඔබ හිටියොත් ඇත්ත වශයෙන්ම ඔබ අරණ්‍යයකදී තහවුරු කරගත්ත උපාසිකා උපාසක භාවයට වඩා මේ නගරය තුල ඔබ තහවුරු කරගත් උපාසක උපාසිකා භාවය ස්ථාවර එකක් වෙයි. ඇත්තටම මේ අපිට මේ ශ්‍රද්ධාව අපේ බීජය කරගෙන සීලය කියන උතුම් ගුණාංගය වඩවමින් මේ සංසාරය ගැන බය හිතෙන දේශනාවක් හරියට මේ දේශනාව ශ්‍රවණය කර කෙනෙකුට පැහැදිලි වෙන්න ඇති. මේ සසර ගැන අපි කොයිතරම් බය වෙන්න ඕනද? එහෙම නැත්නම් මගේ උපාසක බව නැති වෙයි කියලා මම කොච්චර බය වෙන්න ඕනද කියන කාරණාව. ඉතින් ඒ නිසා අපි සසර බිය ඇති කරගත්ත මිනිස්සු අපි ආයෙත් උපදින්න නෙවෙයි උත්සාහ කරන්න ඕන මේ උපදින ක්‍රමය පිළිබඳව අවබෝධය ලබා ගන්න. එහි අවසාන අරමුණ විදියට මේ උපදින එක නැති කරගන්න. මරණය ස්ථාවරවම නැති කරගන්න. ඉතින් ඒ නිසා මේ දේශනාව අපට පැහැදිලි කරලා දීලා තවදුරටත් උපාසකෙක් විදියට වැඩෙන්න, උපාසක පද්මයක් වගේ බැබලෙන්න අපට මඟ පෙන්වූ හෝමාගම අබරකඩ පිහිටා තිබෙන, අතුරුගිරිය පිහිටා තිබෙන ආර්ය නිකේතනයේ ප්‍රමුඛ ආර්ය නිකේතන සංකල්පයේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍යපාද මාවර්ලේ බද්දිය ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදරිව පාදාභිවන්දනයෙන් යුතුව අපේ ගෞරවයේ ආචාර්ය පිරිනම්මින් තවදුරටත් උපාසකෙක් බවට පත්වන්නට අදිටන් කරගන්නට ඔබට වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපි සමාප්තිය සටහන් කරනවා. ඔබට, රටට